සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. අපි අද දිනේ මේ උදෑසන කල්පනා කර මේ සම්මන්ත්‍රණය කල් දාන්න වේද කියලා තිබිච්ච අයහපත් කාලගුණයත් එක්ක. නමුත් අවසානයේ අපි තීරණය කරා මේ සම්මන්ත්‍රණය කරනවා කියලා. මොකද කොහොමත් මේක රෙකෝඩින් කරන නිසා අපි තීරණය කරා සම්මන්ත්‍රණය තියන්න. මොකද අද දිනේ මේ පුතාලා දන්නවා ප්‍රදේශ කීපයකට තද සුළං, තද වැසි සහ කරන්ට් එක තිබුණේ නැහැ. ඉතින් හවස අපි ප්ලෑන් කරා කොහොම හරි 7ට විතර අපි මේක අනිවාර්යෙන් සම්මන්ත්‍රණය පවත්වනවා කියලා. මොකද අපිට වෙන දවසක් දාන්න ගියොත් ආපහු මේ ටික මුලින් ඉඳන් ප්ලෑන් කරන්න වෙන නිසා. ඒ නිසා අපි සම්මන්ත්‍රණය දිගටම පවත්වන්න තීරණය කරා. ඔබ සියලු දෙනා අපි සාදරයෙන් පිළිගන්නවා මේ වෙලාවේ. ඔබට අපි දීලා තියෙනවා මෙන්න මේ PDF එක. අපි ප්ලෑන් කරේ එක සෙමිනර් එකකට එක PDF එක ගන්න දෙන්න. නමුත් අපි පළවෙනි සෙමිනර් එකේ PDF එක ටිකක් දීර්ඝ විදියට අපි හැදුවා. ඉතින් අපි තීරණය කරනවා ලබන සම්මන්ත්‍රණයේ සිට ඔබට PDF එක PDF එකක් එක සෙමිනර් එකකට සම්බන්ධ වෙන විදියට වැඩ කටයුතු සලස්වන්න. ඉතින් අපි අද දිනේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශාල වැඩ කොටසක්. අපි ගිය සතියේ කරා. මම අලුතෙන් අද ජොයින් වෙන ළමයි වෙනුවෙන් තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. එතකොට අපි සම්මන්ත්‍රණයේදී මුලින්ම කරා පුතාලට මතක ඇති මේ කෙටි ප්‍රශ්න කිහිපයක්. කෙටි ප්‍රශ්න 25ක් අපි කෙටි ප්‍රශ්න 20ක් කරා. ඉතින් ඊට අමතරව අපි පුතාලට පින්තූර කිහිපයක් හඳුන්වලා දුන්නා. දැන් සමහර අය අපි මේක මැදින් පටන් ගන්නකොට හිතන්න පුළුවන් මේක මැදින් නේද පටන් ගන්නෙ. අපි ගිය සතියේට ඉස්සෙල්ලා සතියේ සම්මන්ත්‍රණය කරා පළමු අදියර. එතකොට අපි අද දිනේ කරන්නේ දෙවන අදියර. ඉතින් අද අපි කොහොමද රචනාමය ප්‍රශ්නයක් ලියන්නේ? කොහොමද රචනාමය නොවන එකක් ලියන්නේ නේ? අපි කොහොමද සිතියමක් ලකුණු කරන්නේ? කියන කාරණා පිළිබඳව අපි පැහැදිලි කිරීමක් අද දිනේ කරනවා. එතකොට ඔබ සූදානම් වෙන්න ඊළඟ සම්මන්ත්‍රණයේ සිට මාත් එක්ක මේ ෆෝමැට් එකට යොමු වෙන්න. මොකද අපි අපේ ටාගට් එක O level මම හැමදාම කියනවා 10 වසරේ වාඩි වුණයි කියලා කියන්නේ 11 වසරේ වාඩි වුණා හා සමානයි. ඒ නිසා ඔබට ලොකු විශ්වාසයක් තියෙන්න ඕන මම කොහොම හරි මේ ඉලක්කය ජය ගන්නවා කියන එක. මම මේ පටන් ගත්ත ගමන් මේ පැහැදිලි කිරීම කරේ පුතාලට මේ පිළිබඳව අවබෝධයක් ලැබෙන්න අවශ්‍ය නිසා සහ ගොඩක් ළමයි ලොග් වෙන්නේ 8:30 නම් 8:30 8:15ට වගේ ලොග් වෙන්නේ ගොඩක් අර පෙර සූදානම් වෙන්නේ ගොඩක් අඩුවෙන්. මේ කියන්නේ මේ බිසි එකත් එක්ක මේ වෙලාවේ ළමයි සම්බන්ධ වෙනවා 8:30ට. මේ නිසා තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හරි. අපි මේ පුතාලා පෙරලා ගන්න පොතේ අපි ලෝක සිතියම අපි තව ටිකකින් සාකච්ඡා කරමු. 5 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 8 වෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්නෙට යනවා. මෙන්න ප්‍රශ්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ ආහාර රටාව. ප්‍රාග් ඓතිහාසික යුගයේ ආහාර රටාව ගැන අපි කතා කරන්න යනවා. දැන් ආහාර රටාව ගැන කතා කරද්දී දැන් පුතාලට ප්‍රාග් ඓතිහාසික යුග අපි කතා කරා ප්‍රාග් ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය නේ මුල් ඓතිහාසික යුගය. දැන් ප්‍රාග් කියපු සැනින් අපිට එන්නේ මීට අවුරුදු දහස් ගණනක. සමහර වෙලාවට අවුරුදු 25000. සමහර වෙලාවට අවුරුදු 40000 නේ. 1,25,000කට පමණ පෙර තමයි ශ්‍රී ලංකාව ජනාවාස වුණේ කියලා පුතාලා දන්නේ. පුතාලට ගිය සතියේ මම පෙන්වන වීඩියෝ එකක් මතක ඇති. කිතුල්ගල බෙලිලෙන. එතකොට පුතාලා යම්කිසි අවබෝධයක් ලබා ගන්න නැති මෙන්න මේ ගල් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ජනාවාස පිහිටුවා ගැනීමේදී ඒ අය විශේෂ අවධානය යොමු කරපු කාරණා පිළිබඳව. එතකොට අපි ඒ අයගේ අභිචාර විදි ගැන අද කතා කරනවා නේ. ශරීර ස්වභාවයන් ගැන කතා කරනවා. ඒ තියෙන එක්තරා ප්‍රධාන කාරණාවක් තමයි මෙන්න මේ ආහාර රටාව. ආහාර රටාව මේකෙන් ප්‍රශ්නයක් ආවොත් දැන් මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ආහාර රටාව උදාහරණ සමග විස්තර කරන්න. දැන් පුතාලා ලියාගෙන ගියොත් අරව කෑව මේව කෑව මස් කෑවනේ මෙහෙම මේ ගස්වල කොළ අතු කෑව අල වර්ග කෑව එහෙම ලියන්න බෑ. අපි ගොඩක් වෙලාවට මේක ලියද්දී
අපි ප්ලෑන් කරගන්න ඕන මේ ආහාර රටාවේ එකක් තමයි මස් මාංශ. එකක් තමයි මස් මාංශ. ඊට අමතරව තමයි පුතේ ශාකමය ආහාර. මේ දෙකම ලියවෙන්න ඕන. අපි විභාගයට ප්‍රශ්න ලියද්දී කවුරු හරි කෙනෙක් ලිව්වොත් මස් මාංශ ගැන විතරක්, කවුරු හරි කෙනෙක් ලිව්වොත් ශාකමය ආහාර විතරක් අපිට ලකුණු ලැබෙන ප්‍රවණතාවය අඩුයි. දැන් මේ මස් මාංශ ගැන කතා කරොත් මේ අය වැඩිපුරම කෑවේ දිය බෙල්ලන් සහ ගස් බෙල්ලන්. මේ අය වැඩිපුරම කෑවේ දිය බෙල්ලන් සහ ගස් බෙල්ලන්. දිය බෙල්ලන් සහ ගස් බෙල්ලන්. ඊට අමතරව තිත්තයින් ආහාරයට ගත්තා. තිත්තයින්. දිය කඩිතිවල සිටින තිත්තයින්. දැන් එතකොට මේ කියන කාරණාත් එක්ක ඊට අමතරව ඔය හම්බාවා, එතකොට වල්ලූරා නේ, ගවයා, ඌරා, මීමින්න මේ වගේ සතුන්ගේ මස් ආහාරයට අරගෙන තියෙනවා. දැන් මේකේ මෙනු එකක් තියෙනවා. අපිට ලියන්න පුළුවන් 10ක් 15ක්, සමහරලාට 20ක්. එහෙම ලියන්න යන්න එපා. එහෙම ලියන්න ගියාම අපිට මෙතනින් පල්ලෙහා දේවල් ගැන අවධානය යොමු කරන්න බෑ. දැන් මේ ශාකමය ආහාර ගැන කතා කරොත් පිෂ්ඨය බහුල ආහාරනේ. පිෂ්ඨය බහුල ආහාර. දැන් පිෂ්ඨය බහුල ආහාර ගැන කතා කරනකොට පුතාලා දන්නවා දෝතලු ඇටවල මදය. දෝතලු ඇටවල මදය. එතකොට කැකුණ ඇට, වල් දෙල්, වල් කෙසෙල් නේ, මේ ආදී වශයෙන් පිෂ්ඨය බහුල ආහාර මේ අය තමන්ගේ ආහාරවලට, ආහාර වේලට එකතු කරගත්තා. ඊට අමතරව මේ අයගේ තිබිච්ච විශේෂත්වයක් තිබුණ පුතේ. මේ ආහාර රස ගන්නවන්න මේ අය ලුණු භාවිතා කරා. පුතාලා දන්නවා ආහාර රස ගන්නවන්න මේ අය ලුණු භාවිතා කරා. ලුණු භාවිතා කිරීම ගැන කතා කරනකොට කිතුල්ගල බෙලිලෙන කැණීම් කිරීමේදී කලපු බෙල්ලන්ගේ අවශේෂ මුහුදු බඩ ප්‍රදේශවලින් රැගෙන ආපු ලුණුත් එක්ක මිශ්‍ර වෙලා තිබුණයි කියලා අපි සාකච්ඡා කරා. දැන් මේ ප්‍රශ්නය අපි පෙළගස්වා ගත යුතුයි. අපි බලමු කොහොමද මේක ලියන්නේ. දැන් පුතාලට මම මේ ලියන ක්‍රමවේදය කියලා දුන්නා. පැහැදිලි කරලා දුන්නා. අපි විනාඩි 5ක් 6ක් වගේ කාලයක් ඇතුළත මේක ලියන්න වෙනවා. ඒතකොට මම මේ පුතාලට දැන් මේක ලියන්න දෙන්නේ නැහැ. මම මේකේ උත්තරේ පැහැදිලි කිරීම කරා. අපි මේක කොටස් වශයෙන් ලියමු. දැන් උත්තරයක් ලියනකොට මම කිව්වා රචනාමය ප්‍රශ්නයක් ලියනකොට අපි මං සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය පන්තියේදී මෙන්න මේ විදිහට තරු දාලා තමයි පුතාලට කියන්නේ. තරු දාලා. නමුත් අපි කෙලිම අපේ ටාගට් එක විභාගේ. ඒ නිසා අපි තරු අයින් කළා. ඡේද විදියට ලියමු. හරි. මෙන්න මෙහෙම ලියවෙන්න ඕන. පළවෙනි ඡේද ලියා ගන්න. ප්‍රශ්නේ තමයි පස්වෙනි ප්‍රශ්නය. පිටු අංක 8. ප්‍රශ්නය තමයි ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ආහාර රටාව උදාහරණ සමග විස්තර කරන්න. දැන් ලියා ගන්න මෙහෙම පළවෙනි ඡේදය. ලංකාවේ ගල් යුගයේ විසූ මිනිසුන්ගේ 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 ආහාර රටාව මේ පුතේ 8 වෙනි පිටුව 8 වෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර රටාව ගැන. ලංකාවේ ගල් යුගයේ විසූ මිනිසුන්ගේ ආහාර රටාව කෙබඳු දැයි ආහාර රටාව කෙබඳු දැයි ආහාර රටාව කෙබඳු දැයි ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය.
ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ සාකච්ඡා කළ හැකිය කියලා අංක 1 දාලා මස් මාංශ කියලා ලියා ගන්න. අංක 2 දාලා ශාකමය ආහාර කියලා ලියා ගන්න. නම් බෝඩ් එකෙන් අයින් වුණා. අංක 1 දාලා මස් මාංශ අංක 1 දාලා මස් මාංශ 2 දාලා ශාකමය ආහාර කියලා ලියා ගන්න. දැන් ලියාගෙන ඉවර වෙලා අපි විස්තර කරන්න ඕන මෙන්න මේක ගැන. අපි විස්තර කරන්න ඕන මේක ගැන මුලින්ම. හරි. දැන් අපි ලියමු. ඔව්. ඔව් කතා කරන්න. හරි. අපි ලියමු. පුතේ මෙන්න අංක 1 මස් මාංශ අංක 2 ශාකමය ආහාර. අංක 1 මස් මාංශ අංක 2 ශාකමය ආහාර. අපි දැන් ලියන්නේ මස් මාංශ ගැන. හරි. එහෙම ලියන්න. මෙම වැසියන් ඔව් දැන් මේ ප්‍රශ්නේ අපි ලියන්නේ පුතේ. ඒක තමයි. මෙම වැසියන් දියබෙල්ලන් සහ ගස් බෙල්ලන් බහුල වශයෙන් මෙම වැසියන් දියබෙල්ලන් සහ ගස් බෙල්ලන් බහුල වශයෙන් දියබෙල්ලන් සහ ගස් බෙල්ලන් බහුල වශයෙන් දියබෙල්ලන් සහ ගස් බෙල්ලන් බහුල වශයෙන් පුතාලා ලියන වේගෙත් වැඩි කරන්න උත්සාහ කරන්න. මොකද O level නේ ටාගට් එක අපේ. බහුල වශයෙන් ආහාරයට ගත් අතර දිය කඩිතිවල සිටි තිත්තයින් ආහාරයට ගෙන ඇත. දිය කඩිතිවල සිටි තිත්තයින් ආහාරයට ගෙන ඇත. මොකද පුතේ? ඇහෙන්නේ නැහැ. ඇයි ප්‍රශ්නේ මොකක්ද දන්නේ නැහැ. රෙකෝඩින් එක අපි දෙනවා. ඉතින් මේ දැන් පන්තියනේ යන්නේ. පන්තිය කරලා ඉවර වෙලා ඔය එක අපිට අපි ඉස්සෙල්ලා පන්තියට සම්බන්ධ වෙන්න රෙකෝඩින් එක කරන්න. ඉතින් මීට පස්සේනේ පුතේ. ඉස්සෙල්ලා පන්තිය කරමු අපි ඉස්සෙල්ලා. රෙකෝඩින් එක පස්සේ බලමු. හරි. දැන් වෙනම ඡේදයක් විදියට ලියා ගන්න මෙහෙම. ඔතන පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන එක මැනේජ් කර ගන්න ඕන. මීට අමතරව වලි කුකුලා හබන් කුකුලා මීමින්නා උරුලෑවා ලස්සන නම් ටිකක් යන්නේ හම්බාවා වැනි සතුන්ගේ මස් ආහාරයට ගෙන ඇත. දැන් අපි පැහැදිලි කිරීම කරේ මෙන්න මේක ගැන. මස් මාංශ ගැන. දැන් පුතාලා ඔය ටික ලියලා ලකුණු 6 බලාපොරොත්තු වෙනවා නම් පුතාලට ලකුණු 6 ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද තව ළමෙක් මේක ගැනත් ලිව්වොත් පුතාලා ෆේල්. 6න් 3යි. ඒ නිසා අපි මේක ගැනත් විස්තර කිරීමක් කරන්න වෙනවා.
අපි ඊළඟ ඡේදය අවසාන ඡේදය මේ විදිහට ලියා ගන්න. ඉඩ නැත්තම් පැත්තකින් ලියා ගන්න. ටියුට් එකේ ඉඩ තියෙනවා. හරි. මෙහෙම ලියන්න. පිෂ්ඨය බහුල ශාකමය ආහාර මොවුන් පිෂ්ඨය බහුල ශාකමය ආහාර මොවුන් පිෂ්ඨය බහුල ශාකමය ආහාර මොවුන් ආහාරයට ගෙන ඇත. පිෂ්ඨය බහුල ශාකමය ආහාර මොවුන් ආහාරයට ගෙන ඇත. ඔන්න දැන් අපිට ඉඩකඩ ප්‍රශ්න තියෙනවා, වෙලා ප්‍රශ්න තියෙනවා. උදාහරණ කියලා අපි ලියා ගන්න මෙන්න මෙහෙම. උදාහරණ කියලා යටින් ලියා ගන්න මෙන්න මේ විදිහට. ගෝනල කටු අල ගෝනල කටුවල දෝතලු ඇටවල මදය දෝතලු ඇටවල මදය වල් දෙල් කැලෑ කෙසෙල් වල් දෙල් කැලෑ කෙසෙල්. පුතේ මේ අපි කතා කරන්නේ 8 වෙනි පිටුවේ 5 වෙනි ප්‍රශ්නේ. ඒකේ උත්තරය අපි දැන් සාකච්ඡා කරා මේ අන්තිම එක ලිව්වේ. දැන් පුතාලට පැහැදිලිද විභාගයට ආවොත් ප්‍රාග් ඓතිහාසිකගේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔන්න ඔය විදිහට තමයි උත්තර ලියන්න වෙන්නේ. පුතාලට ඉඩ තියනම් මේකට එකතු කරගන්න පුළුවන්. ඉඩ තියනම් මේකට එකතු කරගන්න පුළුවන්. මොවුන් ආහාර රස ගන්නවන්න ලුණු භාවිතා කරපු බවටත් සාධක හමුුණයි කියලා පුතාලට ඕන නම් ලියා ගන්න පුළුවන් යටි. ආහාර රස ගැනීම සඳහා ලුණු භාවිතා කළ බවටද සාධක ඇත කියලා උදාහරණ දාලා කිතුල්ගල බෙලිලෙන කියලා ලියන්නත් පුළුවන්. අන්න එහෙම ඒක වෙලාව අනුව තමයි අපි ඒක මැනේජ් කරගන්න අවශ්‍ය වෙන්නේ. වෙලාව අනුව අපි ඒක මැනේජ් කරගමු. හරිනේ? හරි. දැන් මේ ප්‍රශ්නෙට අපි උත්තර ලිව්වේ ඔන්න ඔය විදිහට. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඊළඟ ප්‍රශ්නේ අපි කරා පුතාලට මතක ඇති. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ 9 වෙනි පිටුවේ ඈ යන්න. 9 වෙනි පිටුවේ ඈ යන්න. දැන් අර මම කියපු එකට උත්තරේ මෙතන තියෙනවා. ඈ යන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ලුණු ආහාරයට ගත් බවට සාධකයක් දක්වන්න කියලා තියෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලුණු ආහාරයට ගත් බවට සාධකයක්. ඒක අපි කතා කරා ඊළඟ ප්‍රශ්නේ. ඔව් පුතා මොකක් හරි අහුවද? නෑ. හරි. ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ශරීර ස්වභාවය ගැන අපි කතා කරන්න යන්නේ. ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ශරීර ස්වභාවය කරුණු 3ක් ඇසුරින් දක්වන්න. දැන් පුතාලට පටලැවෙන තැනක් දක්වන්න කියලා આવොත් සමහර ළමයි විස්තර කරනවා. දක්වන්න කිව්වොත් විස්තර කරන්න එපා. එතකොට පුතාලගේ වෙලාව අපරාධයි. විස්තර කරන්න කියලා આવොත් විතරක් පැහැදිලි කරන්න කියලා විතරක් આવොත් විතරක් පුතාලා පැහැදිලි කරන්න. දක්වන්න කියලා આવොත් කරුණු වශයෙන් ලියන්න විතරයි එන්නේ. දැන් මම පුතාලට මේ පැහැදිලි කිරීම කරද්දී උදාහරණයකුත් ගන්නවා. අපි කිව්වා ප්‍රායෝගික පරීක්ෂණ අපි කරනවා කියලා නේ. ඉතිහාසය කියන්නේ එක තැන පළ වෙන විෂයක් නෙවෙයි. ඒක පුතාලා අවබෝධ කරගන්න ඕන. ඒකයි නිසා තමයි අපිට ඉස්සර ඉතිහාසය පාවුනේ. පුතාලට ඉතිහාසය පා නොවෙන්න තමයි මම උගන්වන්නේ. පුතාලා ඒක දන්නවා හොඳට. දැන් පුතාලට මම හිස්කබලක් පෙන්වන්නම්. මේ හිස්කබලත් එක්ක අපි පැහැදිලි කිරීම කරමු. මේ හිස්කබල දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ යාළුවෙක් මේ ඉන්නේ. ඉතින් මෙයාත් එක්ක තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. මේ රාත්‍රී කාලයත් උදා වෙලා තියෙනවා. මේ හිස්කබල හොඳට බලන්න. දැන් පුතාලට පේනවා ඇති. මේ සියලු දෙනාගේ මේ හිස්කබල් වල දත් විශාලයි. නේ?
පළල් නාසයක් තියෙනවා. පළල් නිකටත් මාත් එක්ක සංසන්දනය කරලා බලන්න සර් එක්ක. සර්ගේ මුහුණ සහ මේ මුහුණ. දැන් පුතාලා ලස්සනට හිටියට ඇත්තටම අපිට අපි පුතේ පොළව යටට ගියයින් පස්සේ මේ විදියයි. මම කිව්වා මානව ඇටසැකිල්ලකුත් ගෙනල්ලා තියෙනවා කියලා. ඒක ඊළඟ සෙමිනිකේදී අපි පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේකේ පුතාලා බලන්න මේ මෙහෙම හැරෙව්වම මේක ටිකක් කැතයි. ඉස්සර මිනිස්සුන්ගේ මේ හක්ක ඉස්සරහට අවිල්ල තියෙන්නේ. හක්ක ඉස්සරහට අවිල්ල තියෙන්නේ. මේ නලලට වඩා හක්ක ඉස්සරහා. හොඳට බලන්න. මේ මිනිස්සු පරිණාමය වෙනකොට දැන් පුතාලට මතක ඇතිනේ. Australopithecus, Homo habilis, නේ? Homo erectus, Homo neanderthalensis සහ Homo sapien. Homo sapien වෙනකොට මේ දෙක සාමාන්‍ය මට්ටමට තියෙනවා. ප්‍රියමනාප ස්වරූපයක් තියෙනවා. දැන් මේ මානවයාගේ ප්‍රියමනාප ස්වරූපයක් නැහැ. එතකොට මේ අයගේ දත් ලොකුයි. පේනවා ඇති දැක්ක ගම. එතකොට අපි කතා කරනවා මේක මම තියාගන්නවා ළඟ මොකද ඉස්සරහට මේක තවත් අපිට අභිචාර විදි යටතේ මේක අපිට අවශ්‍ය වෙන නිසා. දැන් මෙන්න කාරණා. දැන් මෙතෙන්දී සාමාන්‍යයෙන් වැඩුණු පිරිමියෙක්ගේ උස සෙන්ටිමීටර් 174යි. වැඩුණු පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 74යි. කාන්තාවක් 166යි සෙන්ටිමීටර්. ඒක තමයි එක කාරණාවක්. ඊට අමතරව අපි දෙවෙනි කාරණාව විදිහට සියලු දෙනාගේ දත් විශාලයි. පළල් නාසයක් තියෙනවා. පළල් නිකටක් තියෙනවා. නිකට ඉදිරියට නෙරා ආපු ස්වරූපයක් තියෙනවා. නේ? එතකොට මෙහෙම ඉඳන් බලන්න පුළුවන් මේ දත් සෙට් එක අපිට බලන්න පුළුවන්. මේ දත පොණුව කාලද මේ කාපු ආහාර මේ දත් මදින්න පුළුවන් බලාගෙන මෙහෙම. එහෙම ස්වරූපයක් තියෙනවා. හරි. දැන් අපි ඊළඟට කතා කරන්නේ තුන්වෙනි කාරණාව විදිහට වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ ඝනත්වය. වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ ඝනත්වය ගැන කතා කරොත් සහ වැඩිහිටි කාන්තාවක්. කාන්තාවක් සහ වැඩිහිටි පිරිමියෙක්. මේවා අනිවාර්යෙන් ලියවිය යුතු කාරණා. පිරිමියෙකුගේ මොළයේ ඝනත්වය ගැන කතා කරද්දී පුතාලා දන්නවා 1600 ඝන සෙන්ටිමීටර්. 1600 ඝන සෙන්ටිමීටර්. කාන්තාවක් 920යි. එතකොට අර කතාවක් තියෙනවනේ මේ කාන්තාවකගේ මොලේ මොකද්ද හැඳිමිටේ නුවණද මොකද්ද එකක්. ඒක මෙතෙන්ට අදාළ කරගන්න එපා. ඉදිරියට ගිහිපු කාන්තාවෝ අද සමාජයේ වුණ තරම් ඉන්නවා නේ. ඉතින් ඒක නිසා ඒක මෙතෙන්ට අදාළ නැහැ. මෙතන මොලය කියන එක තීරණය වෙන්නේ කරන කියන දේවල් අනුව. මෙතන මේ මොලේ ඝනත්වය කියලා කියන්නේ එහෙම එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. අපි කාරණා ටික වෙන වෙනම ලියමු. කාරණා තුනක් තියෙනවා. තරු දදා ලියා ගන්න. නැත්නම් 1 2 3 කියලා දාලා ලියා ගමු. පළවෙනි කාරණාව. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමියෙකුගේ උස පළවෙනි කාරණාව. ප්‍රශ්නේ තමයි ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ශරීර ස්වභාවය කරුණු තුනක් ඇසුරින් දක්වන්න. ඒක පළවෙනි එක. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමියෙකුගේ උස කීවෙනි පිටුවද? පිටුව පුතේ 9 වෙනි පිටුවේ ඈ යන්න. 9 වෙනි පිටුවේ ඈ යන්න. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර් 160. මොකද පුතේ? ඒ පිටුවේ තියෙන්නේ පින්තූර ගැන. 9 වෙනි පිටුවේ? ඔව් සර්. පුතා අර පුතා වෙන මොකක් හරි ටුට්ටයක් අරන් තියෙන්නේ. ඔව්. පුතා ඒක බලා ගන්නකො පොඩ්ඩක්. පුතා මොකක් හරි වෙන එකක් පෙරලන් තියෙන්නේ. මම මේ කතා කරන්නේ සෙමිනේකේ ටියුට් එක. හරි පිටුව අංක 9. සීලුම දෙනාට පිටුව තියෙන්නත් පුතාට නැති වෙන්නත් හේතුවක් නැහැ. ෂූ එකට වෙන මොකක් හරි අරන් තියෙන්නේ. 9 වෙනි පිටුව ඈ යන්න. ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ශරීර ස්වභාවය ගැන. හරි. සාමාන්‍යයෙන් මොකද්ද? පුතේ මෙහෙමයි. මම ටියුට් ගන්න විදිය සියල්ල දැන් සතියකට කලින් දැම්මා. දැන් පුතාලා දන්නවා සාමාන්‍ය සම්මන්ත්‍රණයක ගොඩක් වෙලාවට කතා කරන්න chance එක දෙන්නේ නැහැ. දැකලා තියෙන්නේ only message. නමුත් මම ඒකෙන් පරිබ්‍රාහිරව ගිහිල්ලා පුතාලට chance එකක් දීලා තියෙනවා. එතකොට ටියුට් එකේ link එකක් තියෙනවා මම දාලා.
නේ chat box එකට හැම එකකටම දාලා තියෙනවා. පුතාලගේ ඕන කෙනෙක් මෙතන සාක්ෂි. දැන් මේ ඉන්න ළමයි 3400ක සාක්ෂි. එතන මම link එකත් එක්ක මගේ YouTube channel එක. මේ කලින් කරපු seminar එකේ recording එක. සහ කලින් කරපු PDF එක තමයි මම මේ කරන්නේ PDF එක. සියල්ල දාලා නේද තියෙන්නේ පුතේ? ඔව් සියල්ල දාලා තියෙනවා. සමහර වෙලාවට පුතා මේ සමහර වෙලාවට පුතා මේ දැන් ලොග් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. පුතාටත් ඒ දැන් ලොග් වෙන ළමයින්ටත් අපි chance එකක් දීලා තියෙනවා. මේ කරන පාඩමේ රෙකෝඩින් එකත් අපි දවස් 4-5කින් දානවා. එතකොට මේ PDF එක අරගෙන පුතාලට පුළුවන් මේ දේ කරගන්න. දැන් PDF එක නැතත් පුතේ පුතාලට පුළුවන් මේක කොලයක ලියාගන්න. අනේ ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඔය නොමිල තමයි උගන්වන්නේ. නොමිල තමයි උගන්වන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ නොමිලේ උගන්වන්නේ. සල්ලි වලට නෙවෙයි කරන්නේ. ෆ්‍රී සෙමිනාර් කියලා තියෙන්නේ. හරි ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි ගත්තත් පුතා දැන් ඇඩ් වෙලා තියෙන්නේ. අවුලක් නැහැනේ. ඒකින්ද ඒක ගැන හිතන්න යන්න එපා. සල්ලි ඉස්සරහට දාන්න යන්නත් එපා. හරිනේ? හරි. දැන් ලියාගන්නකො පළවෙනි කාරණාව. අපි කිව්වා සාමාන්‍යයෙන් වැඩුණු පිරිමෙකුගේ උස සෙන්ටිමීටර් 174ක් වන අතර කාන්තාවක් සෙන්ටිමීටර් 166ක් වේ. ඒක තමයි පළවෙනි කාරණාව. ඒක ලියාගන්න ඇති. දෙවෙනි කාරණාව. අංක 2. සියලු දෙනාගේ දත් විශාල වන අතර මේ සියලු දෙනාගේ දත් විශාල වන අතර මේ ෆොටෝ ගහලා දාන්න එපා සර් සහ එහෙම කියලා. හරිනේ? සියලු දෙනාගේ දත් විශාල වන අතර පළල් නාසයක් සහ නිකටක් දක්නට ලැබේ. සියලු දෙනාගේ දත් විශාල වන අතර පළල් නාසයක් සහ නිකටක් දක්නට ලැබේ. ඒක දෙවෙනි කාරණා. සියලු දෙනාගේ දත් විශාල වන අතර පළල් නාසයක් සහ නිකටක් දක්නට ලැබේ. පළල් නාසයක් සහ නිකටක් දක්නට ලැබේ. අපි මේ ප්‍රශ්නවල තියෙනවා ෆොටෝ එක ගහගත්තලු හෙට දාන්නලු සර්ට. අනේ කමක් නැහැ දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ නේ. පුතාලට මට මේ ඉරණම තමයි පොළොව යටට ගියයින් පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ දාන්න. හැබැයි මෙහෙම දාන්න එපා හොඳේ. මොකද මම නැත්තරම නැති වෙයි එහෙම දැම්මොත්. ඔය බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරනකොට ගොඩක් අය එහෙම දානවා. වන්දන මට ආදරේ ළමෙක් කියලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟ තුන්වෙනි එක. වැඩිහිටි පිරිමියෙකු හරි. තුන්වෙනි එක. වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ ඝනත්වය වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ ඝනත්වය වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර් 1600ක් වන අතර ඔන්න බෝඩ් එකේ ලියලා තියෙන්නේ. ඝන සෙන්ටිමීටර් 1600ක් වන අතර ඝන සෙන්ටිමීටර් 1600ක් වන අතර 1600ක් වන අතර කාන්තාවකගේ ඝන සෙන්ටිමීටර් 920කි. කාන්තාවකගේ ඝන සෙන්ටිමීටර් 920කි. කාන්තාවකගේ ඝන සෙන්ටිමීටර් 920කි. හරි. දැන් ඒ ප්‍රශ්නට ඔන්න උත්තරය ලියන විදිය. දැන් ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් සිදුවීම් වලට අදාළ නිවැරදි පදය දක්වන්න කියලා තියෙනවා. පහත සඳහන් සිදුවීම් වලට අදාළ නිවැරදි පදය. දැන් මෙතන තියෙනවා ප්‍රශ්න 4ක්. පොඩි ප්‍රශ්න 4ක් A B C D කියලා. විනාඩියක් වගේ දෙන්න ටක් ගාලා ලියන්න. විනාඩියක් වගේ දෙන්න ටක් ගාලා ලියන්න. A B C D කියලා. විනාඩියක වගේ කාලයක් දෙන්නම් ලියන්න.
අපි බලමු. ලංකා පිළිබඳ නිවැරදි තොරතුරු දැක්වූ පුද්ගලයා විදියට සැලකෙන්නේ පුතාලට අපි මේ ටියුට් එකේම පින්තූරයකුත් එක්ක දුන්නා. ක්ලෝඩියස් ටොලමි. ක්ලෝඩියස් ටොලමි. ටොලමි. ක්ලෝඩියස් ටොලමි. ඊළඟ ප්‍රශ්නේ. එලාර මරා දමා ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු දැක්වූ පුද්ගලයා. එයාගේ නම ක්ලෝඩියස් ටොලමි. ඊළඟට තියෙනවා එලාර මරා දමා ශ්‍රී ලංකාව එක්සේසත් කළ තැනැත්තා. දුටුගැමුණු. දුටුගැමුණු රජු. ඔන්න මේ දෙක පටලැවෙන්න පුළුවන්. මේ දෙක පටලැවෙන්න පුළුවන්. වැව් පද්ධතියක් නඩත්තු කළ තැනැත්තා. වැව් පද්ධතියක් නඩත්තු කළ තැනැත්තා විදියට සැලකෙන්නේ පුතේ පරුමක. වැව් පද්ධතියක් නඩත්තු කරපු පුද්ගලයා විදියට සැලකෙන්නේ පරුමක. ඊළඟ ගල් ගුහාවක් භික්ෂූන්ට පූජා කරලා පිරිසිදු කරලා පූජා කරපු පුද්ගලයා තමයි තොටබොජක. තොටබොජක තීර්ථය අනුභව කරන්නා. නේ තීර්ථය අනුභව කරන්නා. තොටබොජක. ඕක තමයි ඔය වගේ කෙටි ප්‍රශ්න විභාගෙට එන්න පුළුවන් පුතේ. ඒ නිසා තමයි අපි පැහැදිලි කිරීම කරේ. ඔය වගේ සරල ප්‍රශ්න පළවෙනි කොටසට ගොඩක් වෙලාවට එනවා ලකුණු 4ක් වගේ ගන්න පුළුවන් විදියට. ඒ නිසා පුතාලා මේ ප්‍රශ්න ඉතා ඉක්මනින් ටක් ගාලා ලියන්න පුරුදු වෙන්න ඕන. ටක් ගාලා කියලා කියන්නේ විභාගෙට ගිහිල්ලා පුතාලට පේපර් එක එනකොට මම උගන්වපු දෙයක් පේපර් එකේ තියෙන්න ඕන. උගන්වපු දෙයක් පුතාලට මතක නැහැ කියලා කියන්නේ මේක ලියන්න බැරි වෙනවා. මේක ගැන හිත ඉන්න. එහෙම කරන්න එපා. දැන් අපි හිතමු මෙතන මේ ප්‍රශ්නෙට පුතාලට උත්තර දෙන්න බෑ. එකක් බෑ තුනක් ලියනවා. පුතාලා කල්පනා කරන්නේ එක ගැන. පුතාලා එක ගැන කල්පනා කරන්න එපා. පුතාලා ඊළඟ ප්‍රශ්නේ ඉඳන් උත්තර ලියන්න. ඊළඟ ප්‍රශ්නේ ඉඳන් උත්තර ලියන්න කියලා කියන්නේ සමහර වෙලාවට ඒකට උත්තරේ පල්ලෙහා ප්‍රශ්නක තියෙන්න පුළුවන්. ඒකට උත්තරේ පල්ලෙහා ප්‍රශ්නක තියෙන්න පුළුවන්. ඒ නිසා විභාගයක් ලියනකොට අන්න ඒ කාරණාව ගැන අවධානය යොමු කරන්න. ටයිම් මැනේජ්මන්ට් කියන එක ගැන හිතන්න. කාල කළමනාකරණය කියන එක ගැන හිතන්න. ප්‍රශ්නයක් ලියද්දි ලියන්නම් වාලේ ලියන්න එපා. පිටු ගණන් ලියන්න එපා. නේ? අන්න ඒක ගැන බලන්න. ප්‍රශ්න පත්‍රයේ ගත්තු ගමන් රචනාමය ප්‍රශ්න කීයක් ලියන්න තියෙනවද කියලා පුතාලා බලන්න. රචනාමය ප්‍රශ්න කීයක් ලියන්න තියෙනවද කියලා බලන්න. ඒව ගැන හොඳට අවධානය යොමු කරන්න. මේවා අපි මේ පුතාලට දෙන පොඩි ක්‍රම පාඩම් කරන්න. ඒ නිසා මහා ලොකුවට පාඩම් කරන්න යන්නත් එපා ඉතිහාසය. මේ දෙන මම දෙන ටික විතරක් බලන්න කරුණාකරලා. විභාගේ ජය ගන්න පුළුවන් අනිවාර්යයෙන්. හරි. ඊළඟ ප්‍රශ්නට අපි යමු. ආයන්න. ඔන්න පුතේ පැහැදිලි කිරීමක් තියෙන්නේ. මම ඒකයි කිව්වේ. මාත් එක්ක සම්බන්ධ වෙන ළමයින්ට පැහැදිලි කිරීම අනිවාර්යෙන් ගොඩක් පුතාලට ලැබෙනවා. එතකොට මේ පැහැදිලි කිරීම ගැන කතා කරද්දී ඊළඟට තියෙන්නේ දැන් මේ ප්‍රශ්න පැහැදිලි කිරීම කරලා මම සිතියමට යනවා. මේ ප්‍රශ්න පැහැදිලි කිරීම කළා මම ලෝක සිතියමට යනවා. ලංක සිතියම පුතාලට මම දෙනවා ගෙදර වැඩක් විදියට කරන්න. මම ඒක කරන විදියත් කියලා දෙන්නම්. අපි බලමු ප්‍රශ්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයින්ගේ අභිචාර විධි ක්‍රියාත්මක කළ ආකාරය උදාහරණ දෙකක්වත් ඇසුරින් පැහැදිලි කරන්න. අභිචාර විධි මේවට සම්බන්ධ වීඩියෝ ක්ලිප් කිහිපයක් මම ගාව තියෙනවා. මම ඒක තව ටිකකින් පෙන්නනවා පුතාලට. මම මේ වීඩියෝ දර්ශනත් එක්ක මේ පැහැදිලි කිරීම කරන්නේ මේකේ රස පුතාලට උපරිමයට දෙන්න ඕන නිසා. මොකද මේක ඔලුවට වැටෙන්න ඕන නිසා අපි නිකන් කරන්නම් වාලේ කරලා ලියන්නම් වාලේ ලියලා මේ පැය දෙක ගෙවනවට වඩා මේ පැය දෙක වඩාත් පුතාලට අර්ථවත් වෙන විදියට මේ පැය දෙක කළමනාකරණය කරගන්න පුළුවන් නම් මාත් දිනුම් පුතාලත් දිනුම්. ඒක හොඳට මතක තියාගන්න. හරි අපි බලමු මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. ප්‍රාග් ඓතිහාසික යුගයේ අභිචාර විධි ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව කතා කරන්න. දැන් යුගය තමයි ප්‍රාග් ඓතිහාසික. අභිචාර විධි කියලා කියන්නේ පුතේ මරුණයින් පස්සේ අපිට අත්වන ඉරණම.
මැරුණයින් පස්සේ අපිට අපි කියනවා මේ මැරුණයින් පස්සේ අපිට කරන්න මොකද්ද? දැන් නම් අපි ගත්තොත් ගොඩක් වෙලාවට මේ දවස්වල COVID-19 නිසා COVID-19 වැළඳුනොත් තමන්ගේ හිත මිතුරන්ටවත් මේක බලන්න හැකියාවක් ලැබෙන ටක් ගාලා අවශ්‍ය කටයුතු කරා. පැය 24න් දැන් ආදාහන කටයුතු කරනවා. දැන් තියෙනවා විවිධ දේවල් නේ. කරන්ට් එකෙන් පුච්චනවා. එහෙම නැත්නම් සායක් හදලා පුච්චනවා. තැම්පත් කිරීම කරනවා, භූම දාණය කරනවානේ. ඒ වගේ දැන් ඔය ආදාහනාගාරයක ඒ අවසන් කටයුතු කරොත් අපිට අලු ටික ගෙනියන්න එන්න කියලා කියනවානේ. දවස් 3-4. සමහරලාට 100ගේ අලු නොවෙන්න පුළුවන් අපිට ලැබෙන වෙන අලු වෙන්නත් පුළුවන්. ඉතින් ඒව ගෙනල්ලා සොහනක් හදලා තැම්පත් කරනවා. නැත්නම් ගඟේ පාකල්ල යවනවා. ඉතින් මේ ක්‍රමවේදයන් අතීතයේ තිබුණා. මේ ක්‍රමවේදයන් අතීතයේ තිබුණා. හැබැයි ප්‍රාග්ඓතිහාසිකයෝගේ තිබුණේ නැහැ. ප්‍රාග්ඓතිහාසිකයෝගේ තිබුණේ නැහැ පුතේ. පූර්වඓතිහාසික යුගයට යනකොට තමයි දැන් මේ දැනට අපේ තියෙන ආමංගල්‍ය චාරිත්‍ර ඒ කාලේ තිබුණා. වෙන නම් වලින්. අපේ නම් මොනවද කියලා අපි පැහැදිලි කරගමු. අපි ඉස්සෙල්ලා මේ ප්‍රශ්නෙට යමු. හොඳට අහගෙන ඉන්න. ප්‍රශ්නයක් පැහැදිලි කරනකොට මේ ප්‍රශ්නේ හොඳට අහගෙන ඉන්න. මෙතනින් one shot වැඩේ කරගමු. මේ උගන්නන එක දැන් මම කියලා දුන්නා. ලිව්වා. පුතාලත් මාත් එක්ක ලියනවා. ඒක එතනින් ඉවරයි. ආපහු මේක බලන්න තියන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. මේ වෙලාව පුතේ ඉතිහාසය ප්‍රශ්නයක් ලියලා මතක තියෙනවා නම් පාඩම් කරන්න නැතුව ඒ වෙලාවේ ගානක් හදන්න. ඒ වෙලාවේ විද්‍යා පාඩම බලන්න. නේ? ඉංග්‍රීසි පාඩම බලන්න. පුතාලා ඉතිහාසය කියලා මේ මහා වංශය වගේ පොත් ගණනාවක් මෙහෙම තියාගත්තොත් අපිට මේ වැඩේ කරන් යන්න බෑ. සිතියම් පොත් ළමයි සමහර ළමයි කඩවල වලට ගිහිල්ලා ඇට්ලස් පොත් අරන් එනවා පුතේ. මම දන්නේ නැහැ මේ ලෝකේ තියෙන සියලුම රටවල් සහ නගර බලන්නද කියලා. අන්තිමට ලංකාවත් බෑ. එහෙම වෙන්න එපා. සිතියම් වලට එන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ලෝක සිතියම තමයි ලේසිම. ඒක මතක තියාගන්න. මගේ ළමයි ගොඩක් දන්නවා මම විභාගෙදී ටාගට් කරලා දෙනවා ලෝක සිතියම ස්ථාන කිහිපයක්. ඒක ඒ විදිහටම විභාගෙට එනවා. ඔය ලංක සිතියම තමයි ටිකක් අමාරු. ඒක නිසා සිතියම් ගැන බියක් අනියත බියක් ඇති කරගන්න එපා. සිතියම් අති සරලයි. හරි. අභිචාර විධි කියලා කියන්නේ මිනිස්සු මරුණයින් පස්සේ කරන දේ. වල දානවද පුච්චනවද අන්නේ කියන කාරණා. මම මේක පැහැදිලි කරන්න පුතාලට කාරණා තුනක් ඇසුරින් මේ පැහැදිලි කිරීම කරනවා. එකක් තමයි රාවණාඇල්ල ගල් ගුහාව. රාවණාඇල්ල ගල් ගුහාව. ඊළඟට තිබුණා පාහියංගල. ඊළඟට ගන්නවා කුරුවිට බටදොඹලෙන. දැන් මේ ප්‍රශ්නේ දැන් අපි අහලා තියෙන්නේ උදාහරණ දෙකයිනේ. දැන් මෙතන උදාහරණ තුනයිනේ. අපිට පුළුවන් මේ දෙක එකක් විදියට ගන්න. මේ දෙක එකක් විදියට ගන්න. ඔන්න බලන්න පුතාලට මේ උත්තර ලියනකොට මොලේ කල්පනා කරන්න ඕන තැනම මම මේ කියන්නේ. මේ දෙක එකක් විදියට ගන්න. මේ දෙක එකක් විදියට ගන්න කියලා කියන්නේ මේ දෙක සමානයි පුතේ. පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ මේ දෙකේ. අන්න එක තේරුම් ගන්න. එතකොට අපිට වැඩි ප්‍රමාණයක් ලියන්න පුළුවන්. මේ ලියන කෙනා දන්නවා මේක බලන කෙනා දන්නවා පුතාලට හොඳ මොලයක් තියෙයි කියලා. මේ ප්‍රශ්න ලියද්දී සංසන්දනය කරන්න පුළුවන් හැකියාවක් තියෙයි කියලා. දැන් එතකොට රාවණාඇල්ල ගල් ගුහාව සහ පාහියංගල කියන කාරණා දෙක අපි සංසන්දනාත්මකව අපි බලමු. දැන් රාවණාඇල්ල ගැන කතා කරොත් අපි දැන් මේ ප්‍රශ්නෙන් පස්සේ සිතියමට යනවා. ඒකත් මතක තියාගන්න. රාවණාඇල්ල ගල් ගුහාව ගැන කතා කරනකොට පුතේ හොඳට ඔළුව දාගන්න. හිස් කබල මම මේකත් එක්ක කරන්නේ. හිස් කබල දෙකට බෙදෙන විදියට සිදුරු කරලා තිබුණා. හිස් කබල දෙකට බෙදෙන විදියට සිදුරු කරලා තිබුණා. දැන් මේක නම් නැහැ. එතකොට ඊට අමතරව මේ හිස් කබල ගලක උලපු ස්වරූපයක් තිබුණා. නේ රළු ස්වභාවයක් තිබුණා මෙතන. ඊට අමතරව මේ කාලේ චාරිත්‍රයක් විදියට කරා මොකද්ද? චාරිත්‍රයක් විදියට කරේ මොකද්ද? ගුරුගල් ආලේප කරා. රතු පාට ගුරුගල් ආලේප කරා චාරිත්‍රයක් විදියට. එතකොට ඒක තමයි රාවණාඇල්ල ගල් ගුහාවේ මිනිස්සු මරුණයින් පස්සේ සිදු කරපු ක්‍රමවේදය. මේකට සමාන ක්‍රමවේදයක් පාහියංගලක් තිබුණා. මේකට සමාන ක්‍රමවේදයක් පාහියංගලක් තිබුණ පුතේ. ඒ පාහියංගල තිබුණේ වෙන මොකක්වත් නෙවෙයි. මිනිස්සු මරුණයින් පස්සේ අපි හිතමු ඒ කියන පුද්ගලයා මැරෙනවා.
ඒ කියන පුද්ගලයා මැරුණයින් පස්සේ මල සිරුර කොහේ හරි ගිහිල්ලා කැලේකට ගෙනිල්ලා දානවා. කැලේකට ගෙනියලා දැම්මෙන් පස්සේ ඒක දි รา පත් උනයින් පස්සේ යනතුරුව ඒ ඇටසැකිල්ල ගේනවා ගල් ගුහාව ඇතුළට. දැන් ඒ Taman ජීවත් වෙච්ච ගල් ගුහාව ඇතුළේ තමයි වල දාන්නේ. ගල් ගුහාව ඇතුළට ගෙනාවා වලක් කැපුවා ඇටසැකිල්ල වල දැම්මා වල දාද්දී අර කියපු ගුරු ගල්ලේ ඇටසැකිල්ල ආලේප කරලා තියෙනවා. මේක තමයි මේ දෙක සංසන්දනය කරලා ලියන්න කියලා අපි කිව්වේ. මේ දෙක සංසන්දනය කරලා ලියන්න කිව්වේ. ඔව් කවුද මම හිතන්නේ මේ කැමරා මේක ඔන් වෙලා තියෙන්නේ ඒව ගැන අවධානයෙන් ඉන්න මම හැමදාම කියනවා ඒ කියන්නේ පන්තියේ කරගෙන යන අතරේ අපි හිතමු දැන් පුතාලට ඔව් ඒක තමයි දැනුත් ඇහෙනවා පුතාලට ඔය ගෙදරදී අමතන සුරතල් නාමයක් එහෙම අපිට ඇහුනොත් නේ සමහර වෙලාවට ළමයින්ට බල්ලොන්ගේ නම් වලිනුත් අමතනවා බල්ලට සැප කොල්ලට වැඩා සමහර ගෙවල් වල නේ ඒ නිසා අන්න ඒ ගැන කරුණා කළා අවධානය යොමු කරන්න නිකන් මම නම් ඇහුන්නේ නැහැ වගේ ඉඳී. දැන් අර මම මේ මිනි ඔලුවක් පෙන්නලා ළමයෙක් කිව්වේ ෆොටෝ එකක් දානවා කියලා. දැන් නිකන් හිතලා බලන්න. මේ හැම එකක් වුණොත් නේ මේ පොඩ්ඩක් යනෝනේ පබ්ලික් වෙනවා. ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හරි. මේ දෙක සමානයි. අපි ඊළඟට ගත්තොත් මේක වෙනස්. කුරුවිට බටදොබලෙන් හොයාගනිපු ශරීර කොටස් වල තිබුණේ නමා වකුටු කරපු ස්වභාවයක්. නමා වකුටු කර වලලා ඇත. ඒකේ ලියන්න තියෙන එච්චරයිනේ. එතකොට මේකේ ලියන්න තියෙන එක වචනේ නම් එක රූල නම් අපි මෙතනින් ටිකක් අල්ලන්න ඕන. ඒකයි මම මේ දෙක ගත්තේ සංසන්දනය කිරීමක් කරලා. දැන් අපි විනාඩි 6ක් 7ක් වගේ කාලයක් ඇතුළත මේකට උත්තරේ ලියමු. දැන් පුතාලට සමහරලාට හිතෙන්න පුළුවන් අපි පන්තියක් කර මීට කලින්. දැන් අමාරුයි. එහෙම හිතන්න එපා. එහෙම හිතෙනවා නම් පවනේ අපි. නේ? එහෙම හිතන්න එපා. අපි පැය දෙකයි මේ ඉන්නේ. ඒ පැය දෙකේ දැන් අපි හිතමු පුතාලා මෙතනින් අයින් වෙලා ඉන්න පස්සේ මම මේක කරනවා. කෙරෙන්නේ නැහැ. ඒක නිසා මේ කැපකිරීම කරමු. මේ ප්‍රශ්නෙට අපි උත්තරේ ලියමු හරියට. මේ ප්‍රශ්නේ සමහර වෙලාවට විභාගෙට එන්න පුළුවන්. එතකොට මම සර් මෙහෙම කිව්වා නේද කියලා පුතාලට මතක් වෙන්න පුළුවන්. අපි ඔන්න ප්‍රශ්නේ ලියන්න පටන් ගමු. මෙන්න ප්‍රශ්නේ. ප්‍රාග් ඓතිහාසිකයේ අභිචාර විධි ක්‍රියාත්මක කළ ආකාරය උදාහරණ දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඔන්න ලියා ගන්න මෙහෙම. ප්‍රාග් ඓතිහාසික මානවයා මොකද්ද ප්‍රශ්නේ? පුතා දැන්ද ලොග්ගුනේ? පුතා දැන්ද ලොග්ගුනේ? 9 වෙනි පිටුවේ ආයන්. හරි 9 වෙනි පිටුවේ ආයන්න. 6 වෙනි ප්‍රශ්නේ ආයන්න. ප්‍රාග් ඓතිහාසිකයේ මානවීන්ගේ අභිචාර විධි ක්‍රියාත්මක කළ ආකාරය උදාහරණ දෙකක් ඇසුරින් පැහැදිලි කරන්න. අනේ යටතේ ලියන්න තියෙන්නේ. මෙහෙම ලියන්න. ප්‍රාග් ඓතිහාසික මානවීන් අභිචාර විධි පවත්වාගෙන යාමේ පිටුවයි ප්‍රශ්නේ බෝඩ් එකේ ලියන්න ඕනද? පිටුව 9. පිටුව 9 ප්‍රශ්න මට ගිය කලක් මම මේ කල්පනා කරේ. පිටුව 9 ප්‍රශ්නය 6 ආයන්න. අඳගොළු බිහිරි කට්ටියක් තියෙනවා. කමන්නේ අපි මෙහෙම යමු. ඒකත් හොඳයිනේ. හරි. මම මේකට ගණන් ගන්න එපා හොඳේ. සමහරලාට දැන් සර් මට තමයි මෙහෙම කිව්වේ. ඉතින් එහෙම ඒව ගණන් ගන්න එපා. නමුත් පොඩ්ඩක් ටච් එකේ ඉන්න. හරිනේ? හරි. දැන් එහෙම අතරමඟදී ඇහුවාම වෙන්නේ අර මම ගිහපු රිද්මේ වෙනස් වෙනවා. පුතාට තේරෙනවනේ. අන්න ඒක නිසා පොඩ්ඩක් ඒ ගැනත් අවධානය යොමු කරලා හොඳට අහගන්න. හොඳට අහගන්න කියන එකත් මම කියනවා. හරි. දැන් අපි ඔන්න ලියනවා දාපුව නම් අහන්න එපා මොකක්වත් කියන්නේ නැහැ. මට පොඩ්ඩක් මතක් කරන්න පුතේ කවුරු හරි. කොහොමද අපි අන්තිමට නැවතුනේ? ප්‍රාග් ඓතිහාසික මානවීය හත්යාවෙන් පවත්වාගෙන යාමේදී. පවත්වාගෙන යාමේදී අනුගමනය කළ චාරිත්‍ර
පිළිබඳව අනුගමනය කළ චාරිත්‍ර පිළිබඳව අනුගමනය කළ චාරිත්‍ර පිළිබඳව ගල්ගුහා ආශ්‍රිතව සිදු කළ ගල්ගුහා ආශ්‍රිතව සිදු කළ ගල්ගුහා ආශ්‍රිතව සිදු කළ ගල්ගුහා ආශ්‍රිතව සිදු කළ කැණීම් වලින් තොරතුරු හමු වී ඇත. ගල්ගුහා ආශ්‍රිතව සිදු කළ කැණීම් වලින් තොරතුරු හමු වී ඇත. තොරතුරු හමු වී ඇත. දැන් අපි මෙන්න මේ විදිහට උත්තරය ලියමු. වෙනම ඡේදයක් විදිහට ලියා ගන්න. රාවණා ඇල්ල ගල්ගුහාව ආශ්‍රිතව රාවණා ඇල්ල ගල්ගුහාව ආශ්‍රිතව රාවණා ඇල්ල ගල්ගුහාව ආශ්‍රිතව සිදු කළ කැණීම් වලදී රාවණා ඇල්ල ගල්ගුහාව ආශ්‍රිතව සිදු කළ කැණීම් වලදී සිදු කළ කැණීම් වලදී දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද මානව හිස් කබලක් කැණීම් වලදී දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද සිදුරු විදින ලද මානව හිස් කබලක් හමු වී ඇති අතර මානව හිස් කබලක් හමු වී ඇති අතර මානව හිස් කබලක් හමු වී ඇති අතර එය ගලක උලා ඇති එය ගලක උලා එහි එය ගලක උලා රළු ස්වභාවයකින් යුක්ත වූ බවක්ද පෙනී යයි. රළු ස්වභාවයකින් යුක්ත වූ බවක්ද පෙනී යයි. රළු ස්වභාවයකින් යුක්ත වූ බවක්ද පෙනී යයි. එතෙන් තමයි ලියන්නේ. ඔය ඉඩ නැත්තම් ඉඩ නෑ සර් කියලා කියන්න එපා. කොහෙන් හරි ලියාගන්න. හරිනේ? චාරිත්‍රයක් ලෙස ඇටසැකිලි මත චාරිත්‍රයක් ලෙස ඇටසැකිලි මත රතු පැහැති ගුරුගල් ආලේප කර ඇත. 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 කොලයක් අර මෙහෙ තියාගන්න. හොඳ මේක ඉඩ මදි වෙන්න පුළුවන් නේ සමහර වෙලාවට නේ. හරි. එතෙන්ටම ලියාගන්න. එකම ඡේදයෙන් මේක ඉවර කරමු. පාහියංගල සිදු කළ කැණීම් වලදී පාහියංගල සිදු කළ කැණීම් වලදී පාහියංගල සිදු කළ කැණීම් වලදී සර් එතෙන්ටමද? ඔව් පුතේ එතෙන්ටමයි.
පාහියන්වල සිදු කළ කැණීම් වලදී අදාළ මල සිරුර වෙනත් ස්ථානයක වලලා අදාළ මල සිරුර වෙනත් ස්ථානයක වලලා අදාළ මල සිරුර වෙනත් ස්ථානයක වලලා වෙනත් ස්ථානයක වලලා එය දි รา පත් වූ විට ඇටසැකිල්ල ගොඩටගෙන එය දි รา පත් වූ විට ඇටසැකිල්ල ගොඩටගෙන ගුරුගල් ආලේප කර ගල් ගුහාව තුල වලලා ඇත. ගුරුගල් ආලේප කර ගල් ගුහාව තුල වලලා ඇත. මට ඇහෙන්නේ නැහැ පුතේ. මොකද්ද? ආලේප කොට ඇත. ඒක තමයි පළවෙනි උදාහරණය. දැන් අපි වෙනම ඡේදකින් ලියාගමු. උදාහරණ දෙකක් නේ. දැන් මේක ලිව්වත් ඇති. නමුත් මම මේ වැඩි හොඳට තව එක රූලක් ලියමු අපි. ඊළඟට ලියාගන්න ඊළඟ ඡේදේ. කුරුවිට බටදොඹලෙන කැණීම් කිරීමේදී කුරුවිට බටදොඹලෙන කැණීම් කිරීමේදී කුරුවිට බටදොඹලෙන කැණීම් කිරීමේදී කුරුවිට බටදොඹලෙන කැණීම් කිරීමේදී නමා වකුටු කරන ලද මලසිරුරු හමු වී ඇත. නමා වකුටු කරන ලද මලසිරුරු හමු වී ඇත. නමා වකුටු කරන ලද කුරුවිට බටදොඹලෙන කැණීම් කිරීමේදී නමා වකුටු කරන ලද මලසිරුරු හමු වී ඇත. දැන් අපි යමු මේ සිතියමට. ලෝක සිතියම අපි ළඟ සිතියම gedara වැඩක් විදියට පුතාලට දෙනවා. ලෝක සිතියම අරගන්න මේකේ නිවැරදි වෙන්න ඕන තැනක් තියෙනවා. අන්න බලා ගන්න රටවල් ටික. මුලින්ම තියෙනවා කොන්ස්ටන්තිනෝපලය. ඊළඟට තියෙනවා අරාබිය, හයිටි දූපත්, සුබ පැතීමේ තුඩුව, මහා බ්‍රිතාන්‍ය, පෘතුගාලය, ඊළඟ එක හදාගන්න නවලෝකය කියලා. නවලෝකය කියලා කියන්නේ රටවල් දෙකක්. පුතාලා දන්නවා. හිරෝෂීමා, නාගසාකි දෙකක්. ලෝක යුද්ධ පාඩම අපි කරනවනේ එතකොට තියෙන එකක්. පිලිපීන් දූපත්. ආයි කියන්න දෙයක් නැහැ පුතා ගාව මේක නැද්ද? එහෙනම් නිදිද නැහනේ? මේ ලෝක සිතියම තියෙන්නේ. ලෝක සිතියම අඳින්න කියලා කියන්නත් එපා, අඳින්න පුළුවන්. මම මේක දැම්මා. දාන්නම්. කොන්ස්ටන්තිනෝපලය, අරාබිය, හයිටි දූපත්, සුබ පැතීමේ තුඩුව, මහා බ්‍රිතාන්‍ය, පෘතුගාලය, නවලෝකය, හිරෝෂීමා, නාගසාකි, පිලිපීන් දූපත්. මේ සමහර ඒවා හඳුන්වන නම් කිහිපයක් තියෙනවා. මම ඒවා දෙන්නම්. පුළුවන් විදියට. මේ නවලෝකය කියන එක හදාගත්තනේ පෘතුගාලයෙන් පස්සේ. හරි. මොකද නැත්තම් මෙහෙම රටක් තිබුණේ නැහැ කියලා කියයි. හරිනේ? දැන් මම පොඩි වෙලාවක් දෙන්නම් ලකුණු කරන්න මම ඔන්න සිතියමකුත් දානවා. පුතාලට පේනවනේ සිතියම? ඔව් සර්. හරි. දැන් ඕකේ සහයෝගයක් තරම් ලකුණු කරන්න බලන්න. පොඩි වෙලාවක් දෙන්න විනාඩි 3ක් 4ක් දෙන්නම් ලකුණු කරන්න. ඔය දීපු ස්ථාන වලින් 90ක් විතර විභාග වලට එනවා. ඒක ගැනත් හොඳට මතක තියාගන්න. සිතියම් වලට බිය වෙන්න එපා පුතේ.
සිතියන් තමයි ලේසිම විශේෂයෙන්ම ලෝක සිතියම අතිශය ලේසි. දාලා මම හිතවම් කර මේ සැරිසරේ වගේ දෙන්නේ මේ එකමෝගේ දෙන්නෙක් ඉන්නවා කිලු කියලා. දැන් මම මේ අකිලු මෙසේජ් එකක් දැම්මා එකමෝගේ දෙන්නෙක් ඉන්නවා කියලා. මේ අකිලු තමයි හරි එක්කෙනා. සිතියම ලකුණු කරගෙන යද්දි පුතාලට මම පැහැදිලි කිරීම කරන්නම් ඔන්න මාත් එක්ක සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම කරනවා. ඔතන තියෙනවා අපි මේකේ අමුතු නමක් තිබුණානේ. නවලෝකය. නවලෝකය කියන්නේ කොහෙද? හොස්පිටල් එක. ඔව් ඒක පුතා කියන්නේ හොස්පිටල් එක. හරියට හරි. හොඳ බුද්ධිමත් ළමෙක්. ඔය පුතාලා වගේ 10ක් 15ක් හිටියොත් අපේ රට ගොඩ ගන්න පුළුවන් මේ දැනටත් වෙලා තියෙන ඉරණමට වඩා ඉතා ඉහළ ඉරණමකට අපේ ශ්‍රී ලංකාව යනවා නොඅනුමානයි. හොස්පිටල් එක ලකුණු කරපම් පුතේ එහෙනම් දැන් ලෝකසිතේ මේ කොහේ හරි ලකුණු කරන්න බලන්න. ඇමරිකාව. ඒක තමයි මේ අර මේ දවස්වල ඒ පුතා විහිළුවක් කරේ. මාත් විහිළුවක් කරේ ගණන් ගන්න එපා. නවලෝකය කියන්නේ උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි. අනේක පොඩ්ඩක් දෙකේම ලියා ගන්න. ඔය කැනඩා, යුනයිටඩ් ස්ටේට්, එතකොට බ්‍රසීල් ඔහොම තියෙන්නේ. අනේ දෙක. නවලෝකය කියන්නේ හොස්පිටල් එකක් තමයි. ඒ ගැන අවබෝධයෙන් ඉඳලා තියෙන ඔය පුතා. ඊළඟට තියෙනවා හිරෝෂීමා නාගසාකි. හිරෝෂීමා නාගසාකි තියෙන්නේ කොහෙද? ගෑනු ළමයි දෙන්නෙක් කියලා කියා. ජපානය. මං සමහර වෙලාවට මේ මම බලාපොරොත්තු වුණා මේ ඔය සමහරලාට හිරෝෂීමා කියලා ගෑනු ළමයි ඉන්නවා. මගේ පන්තිවලත් හිටියා ඒ හිරෝෂීමා කියලා ගෑනු ළමයි. බෝම්බයක්ම තමයි හැබැයි. හරි. ජපානේ තියෙන්නේ. මට කියන්න මේ දෙකෙන් හිරෝෂීමා තියෙන්නේ නාගසාකි වලට වඩා උඩින්ද ඉස්සෙල්ලම අපි ලකුණු කරන්නේ නාගසාකීද හිරෝෂීමාද? නෑ. නාගසාකි තියෙන්නේ මේ ජපානයේ යටම ලකුණු කරගන්න යටින්ම ලකුණු කරගන්න නාගසාකි කියලා. යටින්ම ලකුණු කරගන්න නාගසාකි කියලා. ඊට චුට්ටක් උඩින් මැද හරියට වගේ වෙන්න ලකුණු කරගන්න. මොකද පුතේ? තැන පෙන්නන්න. තැන මේකේ මේ තැන පෙන්වන්න පුළුවන් මට මේකේ තැන පෙන්වන්න. ඔව්. දැන් මේ යන එක පේනවද? එහෙම කරන්න බෑ. ලෝකසිතිය විතරයි මේ. ඔව් ලෝකසිතේ විතරයි පේන්නේ. ඔව් ටියුට් එකෙන් පෙන්වන්නම් මම. ස්ක්‍රීන් ෂෙයාරින් දාන්න පුළුවන්. අපි මේ OBS එක භාවිතා කරලා කරන්නේ. මම ඒක පුතාලට පෙන්වන්නම්. හරි. පොඩ්ඩක් දාන්නකෝ මේ අපේ බෝඩ් එක. ඔව්. දැන් අවලෝකයේ මේ ලකුණු ගාද්දී අපි කොයි හරිද ලකුණු කරන්නේ? පුතේ තියෙනවා උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි. ඒ දෙකම නවලෝකය. උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව. දැන් පුතාලට මම සිතියම ප්‍රදර්ශනය කරන්නම් මාත් එක්ක. එතකොට පුතාලට මේක පැහැදිලි වෙයි කියලා මම හිතනවා. පොඩක් සිතියමත් එක්ක දාන්න මම. එතකොට බලමු. මෙතන පුතාලට පේනවා අපි දැන් කතා කරේ හිරෝෂීමා සහ නාගසාකි. අපි ගත්තොත් ජපානය ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. දැන් මෙහෙමනේ තියෙන්නේ. පුතාලට පේනවනේ. මෙන්න මේ හරිය ලකුණු කරගන්න පුතේ නාගසාකි. ඊට පොඩ්ඩක් උඩින් ලකුණු කරගන්න හිරෝෂීමා. බොහොම සරලයි. සිතියම පේනවද? මොකද්ද? මට ඇහෙන්නේ නැහැ. දැන් පුතාලට සිතියම පේනවනේ. පොඩ්ඩක් අපි තව ලොකු කරන්නම්. ජපානයේ ඇතුලේ තමයි මේක තියෙන්නේ. මම මේ පුතාලට මේ දේ කරන්නේ පුතේ විභාගෙට සමහර වෙලාවට එනවා
ගොඩක් වෙලාවට එන්නේ ලකුණු කරන්නේ නැතුව. තේරෙනවනේ කියන එක? ලකුණු කරන්නේ නැතුව එන්නේ. හිරෝෂීමා A කියලා දාලා එන්නේ නැහැ. නාගසාකි B කියලා දාලා එන්නේ නැහැ. ඒකයි මම මේ පුරුදු කරන්නේ. පුතාලා ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ බත් ගුලි අනලා ඔක්කොම කරලා කටට දාගන්න. එහෙම බෑ. පුරුදු වෙන්න ඕන. දැන් හිරෝෂීමා නාගසාකි තියෙන්නේ කොහෙද කියලා අහනවා එක ළමෙක්. ජපානේ තියෙන්නේ. දැන් මම මේ ජපානේ යන්නේ. ඔව් ජපානේ යන්නේ. මේ ජපානේ සාමාන්‍ය විදිහට ඇඳා. එතන මේ යටම තියෙන නාගසාකි. ඊට ටිකක් උඩින් තියෙන හිරෝෂීමා. හරිද? හරි. ඊළඟට තියෙනවා පිලිපීන් දූපත්. දැන් පිලිපීන් දූපත් පුතාලට ඔය සිතියමේ තියෙනවා. ජපානයේ තියෙන තැන දැන් පුතා දැන් මට මේක මේ කියන්න විදියක් නෑ පුතේ. දැන් මේ සිතියමේ ජපානයේ පේන්නේ නැද්ද? ඔව් ලංකාවේ පිලානට වහිනවලු. ඔව් දැන් මේ අපේ ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා අපේ පන්තියේ ඉන්නවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ළමයි නේ මම දැනුවත් කරනවා වහිනවා. ඒක අපි දන්නවද වහිනවා අකුණු ගන්නවා කරන්ට් එක නැහැ. පුතාලා වෙනුවෙන් මේ මම සෙමින එක කරේ. ඒකයි මේ 300 ගාණක් අද ඉන්නේ මේ. නේ? නැත්තම් මේක මේ ඩබල් වෙනවද? නමුත් අපි සෙමින එක කරනවා. සෙමින එක කළා මේකේ වීඩියෝ එකක් දෙනවා. නැත්තම් මේක අපි දවසට කරේ නැත්තම් ඒක එච්චර ගැලපෙන්නේ නැහැ නේ. එහෙනම් අපිට දවසක් දාගන්න මේ දැනුත් වහිනවා. නමුත් අපි මේක කරනවා. ඉතින් ඒ ළමයි ගොඩක් මට කැමතියි. ඉතින් ජපානයේ තියෙන තැන බලන්න පේනවද දැන්? ඔව් සර්. ඔව්. දැන් ඇත්තටම 10 11 ළමයෙක් ජපානය දන්නේ නැහැ කියන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක්. මොකද්ද? සාවේ ස්ක්‍රීන් ෂෙයා කරලා ප්‍රයෝජනයෙන් පෙන්නන්න. පුතේ මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්. එහෙම නෙවෙයි පොඩ අහගන්නකො කියන එක. අර මම කියන්න වගේ පුතාලා පුරුදු වෙලා තියෙන්නේ පහසු දේ කරන්නනේ. දැන් ඔය පුතාලට ඔය සිතියම පේනවද? සිතියම් පේනස අකුරු පේන්නේ. අකුරු පේන්නේ නැහැ. හරි මෙහෙම කරමු. දැන් පුතාලට මම හිතන්නේ මොකක් හරි ප්‍රායෝගික ගැටලුවක් තියෙන බව මට පේනවා. මේක ලකුණු කරගෙන යද්දි. හරිනේ? සිතියම් පොතකින් බලාගෙන අපරාධ වෙලාවක් යනවනේ. මෙහෙම කරමු. දැන් ඔය පුතාලට සිතියම් පොතක් අරන් ඇතනම ওই ටික ලකුණු කරගන්න මම ඊළඟට මේ ස්ථාන ලකුණු කරලා පුතාලගේ පහසුව සඳහා මේකට සම්බන්ධ වෙච්ච සියලුම ළමයින්ට මේ අවස්ථාව ලැබෙනවා. මේ ස්ථාන ටික ලකුණු කරලා මම වීඩියෝ එක හදනකොට මේක දාන්නම්. එතකොට පුතාලා ඒක මාක් කරගන්න. එතකොට හරිනේ? ප්‍රශ්නයක් නැහැනේ. මෙන්න මේ නම් ටික පොඩ්ඩක් වෙනස් කරලා ලියා ගන්න වෙනවා. මෙතන සුබපැතීමේ තුඩුව කියන එක එන්න පුළුවන් පුතේ. මොකක් කියලාද? කුණාටු තුඩුව. අන්න හරි. කුණාටු තුඩුව. මහා බ්‍රිතාන්‍ය කියන එක එන්න පුළුවන් එක්සත් රාජධානිය. United Kingdom එක්සත් රාජධානිය. එක්සත් ජනපදය කියලා කිව්වොත් ඇමරිකාව. ඔව් සුබපැතීමේ තුඩුවට කියන්නේ කුණාටු තුඩුව. මහා බ්‍රිතාන්‍යයට කියලා කියන්නේ United Kingdom. ඒ කියන්නේ එක්සත් රාජධානිය. හයිටි දූපත් මොකද? ලන්ඩන් කියලාවත් මහා බ්‍රිතාන්‍යය. ඔව් ලන්ඩන් කියලා ආවත් මහා බ්‍රිතාන්‍යය. හිරු නොබසින අධිරාජ්‍ය කියලා ආවත් මහා බ්‍රිතාන්‍යය. හයිටි දූපත් කියන එක එන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔව් පුතේ. හයිටි දූපත් එන්න පුළුවන් බහමාස් දූපත්. බහමාස් දූපත් ඊට අමතරව එන්න පුළුවන් කැරිබියන් දූපත්. ඊට අමතරව හිස්පැනියෝලාව කියලා එන්නත් පුළුවන්. මම බෝඩ් එකේ ලියන්නම්. අපි බෝඩ් එකට දාමු දැන්. ප්‍රශ්න කීපයකුත් තියෙනවා අපි ඒවත් බලමු. ඔන්න බෝඩ් එකට දාන්න. හිස්පැනියෝලාව. ඒවන් ලියා ගන්න. හරි. දැන් පුතාලට ගැටලුවක් තිබුණා මට තේරෙනවා. ගොඩක් අය දැන් මට කම්පියුටර් ඉස්සරහින් තියෙන ඉඳන් මට පේනවා. පුතාලට ෆෝන් එකෙන් ලොග් වෙන්න අයට බෑ. ඒක මට පැහැදිලිව
පෙනුනේ අඩුපාඩු. ඒ නිසා මම මේක පුතාලට මේ මම බැලුවේ මේක විභාග ඉලක්ක කරගෙන කරපු නිසා මම ස්ථාන ලකුණු කරේ නැහැ. දැන් මේක A මේක B කියලා ලකුණු කරලා දුන්නා පුතාලා ලකුණු කරයි. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් මම කරන්නම් ඊළඟ එකෙන් මේ සිතියන් දෙක පුතාලා ලකුණු කරන්න. දැන් ලංකාව ගත්තොත් දීඝවා ඔන්න පොඩ්ඩක් බලාගන්න ලංකාව. තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඒකත් අපි පොඩ්ඩක් බලමු. ස්පංචයක් කමු කියලා අහලා තියෙනවා. ඔව් කන්න තියනම් හොඳයි. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙට ඉර බහින්න නැද්ද කියලා අහලා තියෙනවා මේ එක්සත් රාජධානියට. ඉර බහින්නේ නැති කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වීලුවට අහන්න. අපි මේ බලමු පුතේ මුලින්ම තියෙනවා මේ පුතාලට දැන් අපි කතා කරානේ ඔය මැටියුරු සුසාන ගැන. ඊට අමතරව පුතාලට මතක ඇති අභිචාර විධි ගැන කතා කරා. ඒක මම පුතාලට කිව්වා වීඩියෝ කිහිපයක් පෙන්නනවා කියලා. ඉතින් මම මේ හදන්නේ අන්න ඒ වගේ වීඩියෝ එකක් පෙන්නන්න. අපි මේ ප්‍රශ්නේ කතා කරානේ. මතක ඇතිනේ. රචනාමය ප්‍රශ්නයක් විදිහට ලියන්නේ කොහොමද කියන එක අපි කතා කරේ ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර විධි ගැන. අපි පොඩි වීඩියෝ එකක් බලන්නම්. මේ වීඩියෝ එක බලන අතරේ මම පුතාලට මේ පැහැදිලි කිරීම කරන්නම්. අපි චුට්ටක් බලමු වීඩියෝ එක. ඒකත් එක්ක යමු. එතෙන්දී අපිට පෙන්වන්න අවශ්‍යතාවය තියෙන්නේ ප්‍රාග්ඓතිහාසික පුතාලට පේනවා ඇති. දැන් මෙතන පුතාලට දෙන පණිවිඩේ මේ කුඩා කණ්ඩායම් විදියට ඒක රාශී වෙන ආකාරයක් පේනවා. දැන් මේක මේ හදපු එකක් පුතාලගේ පහසුව සඳහා බලන්න මේ පෙන්නන ගල් ගුහාවල තමයි මේ ජීවත් වෙන්නේ. මේ පෙන්නන ගල් ගුහාවල ජීවත් වෙනවා. මේ අයගේ ඥාතීන් මිය ගියයින් පස්සේ දැන් ඔබ පේනවා ඇති ඔය. නේ? වල දාලා එතකොට මේ අදාළ ගල් ගුහාව ඇතුලේ තමයි මේ මිනිස්සු මරුණායින් පස්සේ වල දාන්නේ නේ. පුතාලට පැහැදිලිනේ. ඔන්න බලා ගන්න. ඒ ස්ථාන තමයි පේන්නේ. එතෙන්දී මල සිරුර දි รา පත් වෙනකන් සමහර තැන්වල කැලේක හරි වල දාලා පස්සේ ඇටසැකිල්ල ගෙනල්ලා වල දාපු අවස්ථාවක් තියෙනවා. දැන් මේ ඔය පේන්නේ මානව හිස් කබල්. අර මම ගාව තිබුණෙත් ඒ වගේ එකක්. එතකොට දැන් ගුරු ගල් ආලේප කරලා තියෙනවා. හිස් කබල විදලා තියෙනවා. යම්කිසි ගලක උලපු ආකාරයක් ප්‍රදර්ශනය වෙනවා. එතකොට දැන් මිනිස්සු මරුණයින් පස්සේ ගල් ගුහාව ඇතුළේ වල දාලා මේ අය තවත් තැනකට යනවා. වෙන තැනකට යනවා. ගල් ගුහාවේ පදිංචි වෙන්නේ නැහැ. එතකොට ගල් ගුහාව අත්හැරීමක් සිදු කරනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම තැන විදියට අපිට මේ අභිචාර විදිය පෙන්වා දෙන්න පුළුවන්. මේක ගොඩක් ප්‍රාථමික අවස්ථාවක්. මොකද අපේ ගෙදර කවුරු හරි මැරුණොත් අපි ගේ ඇතුළේ වල දාලා යන්නේ නැහැ. නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එහෙම වල දැම්මයි කියලා මොකුත් වෙන්නේ හේකුත් නැහැ. මොකද දැන් සමහර වෙලාවට අපි අලුතෙන් ඉඩමක් ගන්නකොට අපි ගෙයක් හදනවා. සමහර වෙලාවට අපි ඒ ගේ හදපු තැන පොළව යට කවුරු හරි මිනිස්සෙක් මැරිච්ච ඇටසැකිල්ලක් තියෙනත් ඉඩකඩ තියෙනවා. හරි. මේ පේන්නේත් ඔය ඒ කාලේ ප්‍රාග්ඓතිහාසික මානවයන් ජීවත් වෙච්ච ස්ථාන කිහිපයක් පුතාලට පේනවා ඇති. ඉතින් ওই ටික තමයි මට පෙන්වන්න ඕන උනේ. අපි ඊළඟට බලමු. ඔය ඔන්න බලා ගන්න පුතේ ඇටසැකිලි. මේවා සැබෑ ඇටසැකිලි. ප්‍රාග්ඓතිහාසිකුගේ හොයාගනිපු මානව ඇටසැකිලි. උඩ පෙන්නුවේ අර හිස් කබල සිදුරු විදලා තියෙන්නේ. අපි කිව්වේ පුතාලට මතක ඇතිනේ ලංකාවේ විශේෂයෙන්ම කුරුවිට බටදොඹලෙන ගැන කතා කරා. පාහියන් ලෙන ගැන කතා කරා. රාවණායල්ල තමයි මේ විදියට ඔය විදියට සිදුරු විදින ලද හිස් කබල් තිබුණයි කියලා සාධක හොයාගෙන තියෙනවා. ගුරුගල් ආලේප කරපු ආකාරයත් පුතාලා හොඳට පැහැදිලිව දැක්කා. එතකොට ඔන්න ඒකට අදාළව මම වඩාත් නිවැරදි ලෙස ඒ පැහැදිලි කිරීම පුතාලට කරා. මම හිතන්නේ විභාගයට ලියද්දී ප්‍රශ්න ලියද්දී මේක පුතාලට අමතක වෙන්න කිසිම විදියක් නැහැ. හරි. ඔන්න බලා ගන්න. අවසාන හරිය යන්නේ මේ වීඩියෝ එකේ. හරි. අපි දැන් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යමු. ඔය දබානේ පොඩි සීන් එකක් යන්නේ. ඒක වැඩක් නැහැ. එතනින් පස්සේ අපි යනවා මේ තවත් අභිචාර විදියකට ඊළඟ එකට යන්. ඊළඟ වීඩියෝ එකට අපි යන්. ඒකේ පුතාලට මට පෙන්වන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ මැටියුරු සුසාන කිහිපයක්. එතන ප්‍රශ්නකුත් අපිට තියෙනවා ඊළඟ එකේදී. මම මේක පැහැදිලි කරන ගමන් පුතාලට පෙන්වන්නම්. දාම වීඩියෝ එක අපි ප්ලේ කරන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නෙට යන් 10 වෙනි පිටුව. ඔන්න 10 වෙනි පිටුව මට කිව්වනේ එහෙම ලියන්න කියලා මමයි. 10 වෙනි පිටුවේ ඇයන්න. 10 වෙනි පිටුවේ ඇයන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ තමයි හල්දුම්මුල්ල නේවාසික ස්ථානයේ මිනිසුන්ගේ ජීවන රටාව සම්බන්ධයෙන් හමු වූ සාධක තුනක්. හල්දුම්මුල්ල නේවාසික ස්ථානය.
හල්දුම් මුල්ල නේවාසික ස්ථානයේ මිනිසුන්ගේ අභිචාර විදි විශේෂයෙන්ම ජීවන රටාව. ඔව්. දැන් අපි මේ මෙතන මුලින්ම ගමු මෙන්න කාරණාව. එකක් තමයි මැටියොරු සුසාන. මැටියොරු සුසාන තිබුණු බවට සාධක හමු වෙලා තියෙනවා. මේක විස්තර කිරීමක් නෙමෙයි තියෙන්නේ මෙතන. සාධක තුනක් දක්වන්න කියලා තියෙන්නේ. මැටියොරු සුසාන. දැන් මැටියොරු සුසානයකින් කරන්නේ යම්කිසි පුද්ගලයෙක් මරුණයින් පස්සේ ඇටසැකිල්ල ගෙනල්ලා මේ කියන මැටියොරු සුසානයේ මැටියෙන් හදපු මැටියොරු සුසානයේ දාලා පුච්චන. පුච්චල මේ ලැබෙන අලු ටික අපි ඒක හඳුන්වනවා මිනිස් භස්ම අවශේෂ. මිනිස් භස්ම අවශේෂ. එතකොට මේ අලු ටික තැම්පත් කරනවා මුට්ටියක දාලා මේ මැටියොරු සුසාන ඇතුලේ. අන්න එවැනි මැටියොරු සුසාන කීපයක් හොයාගත්තා හල්දුම් මුල්ල සහ බෙරගල. ඒක එකක්. එතකොට මැටියොරු සුසාන හමු වීම. ඒක එකක්. ඊළඟට දෙවැනි එක තමයි පුතේ පැරණි වළංකටු රාශියක් හොයාගත්තා. පැරණි වළංකටු රාශියක් හමු වීම. මේ උත්තර මේව ලියා ගන්න ඕන. පැරණි වළංකටු රාශියක් හමු වීම. මේකෙන් පැහැදිලි වෙන්නේ මැටි භාජන නිෂ්පාදනය කරපු ආකාරයක්. ඊළඟට කැණීම් කිරීමේදී කැණීම් වලදී ගල් මෙවලම් සහ කැණීම් කිරීමේදී ගල් මෙවලම් සහ යකඩ මෙවලම් රසක් හමු වීම. ඔන්න පුතේ උත්තරේ. ලියා ගන්න. හල්දු මුල්ලෙන් ඒකට උත්තරේ. නේවාසික ස්ථානයෙන් හමු වෙච්ච දේවල් වල උත්තරේ. ලියා ගන්නකො බෝඩ් එකේ. පැහැදිලි කිරීම කරන්න. මේ අපි කතා කරපු කාරණාත් මේකට ඇතුළත්. මේ ස්කබල හා සම්බන්ධ කාරණාවත් මේකට ඇතුළත්. එතකොට අපි අර පෙන්නපු පැහැදිලි කිරීම සියල්ල මෙන්න මේ කාරණා ඇතුළේ තියෙනවා. අපි ලබන සතිය අනිවාර්යෙන් ඊළඟ සම්මන්ත්‍රණයේදී පුතාලත් එක්ක මේ ඇටසැකිල්ලක සම්පූර්ණ වීඩියෝ එකකුත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා පැහැදිලි කිරීම කරන්න. ඒක කරොත් හොඳයි කියලා හිතනවා. මොකද අපි කිව්වේ අර ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක මේ විෂය බද්ධ වෙලා තියෙන්නේ. ඒකෙන් අපි පුරින් ප්‍රයෝජන ගන්න ඕන. ඊළඟ ප්‍රශ්නට යමු. පාත සඳහන් යුගයන් පිළිබඳ මේක ලියා ගන්න නැති නේ. ටක් ගාලා ලියා ගන්න. පහත සඳහන් යුගයන් පිළිබඳ සාධක හමු ස්ථාන නිවැරදිව දක්වන්න කියලා තියෙනවා. පහත සඳහන් යුගයන් පිළිබඳ සාධක හමු ස්ථාන නිවැරදිව දක්වන්න. ඔන්න ඈ යන්න. ඈ යන්නට යන්නේ. මුලින්ම තියෙන පූර්ව ඓතිහාසික යුගය. පූර්ව නෑ ප්‍රාග්. ප්‍රාග් ඓතිහාසික. ප්‍රාග් ඓතිහාසික යුගයේ පිළිබඳව නිවැරදි සාධක හමු වෙච්ච ස්ථාන තමයි පුතේ ගල් ගුහා. පුතාලා මේ වීඩියෝ වල දැක්කා. ඊළඟට මේ ප්‍රශ්නෙත් එක මම මේ පැහැදිලි කිරීම කරන්නම්. තව අපේ සෙමින එකක් අතිසාර්ථක සම්මන්ත්‍රණයක් සිංහල සම්මන්ත්‍රණයක් පිළිබඳව පුතාලව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පූර්ව ඓතිහාසික යුගය ගැන කතා කරොත් සුසාන භූමි සහ නේවාසික ස්ථාන සුසාන භූමි සහ නේවාසික ස්ථාන. ඊළඟට තියෙනවා මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගය. මුල් ඓතිහාසික යුගයේ මිනිස්සු සිටි බවට සාධක හමු වෙච්ච තැන් තමයි ගම්වැව්. ඔන්න උත්තරේ. බොහොම සරලයි. එතකොට අපි ප්ලෑන් කරන්නේ ඊළඟ සම්මන්ත්‍රණයේදී පුතාලට වැඩිපුර යමක් දෙන්න. එතෙන්දී අපි සිතියම් වෙනම ටියුට් එකක් දෙනවා. ඊට අමතරව පුතාලට බහුවර්ණ ප්‍රශ්න සම්බන්ධ වෙනම ටියුට් එකක් දෙනවා. ඊට අමතරව 4 සහ 5 හතරවෙනි පාඩමට අදාළ නෑ තුන්වෙනි පාඩමට අදාළ ටියුට් එකක් අපි වෙනම දෙනවා. කවලමේ රචනාමය ප්‍රශ්න සහ සාමාන්‍ය ප්‍රශ්න ආදී වශයෙන් ওই විදිහට අපි නිබන්ධන කිහිපයක් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සම්මන්ත්‍රණයේදී. ඒ කියන්නේ සති දෙකකින් ඊළඟ සතියේ නෙවෙයි ඊළඟ සතියේ සෙනසුරාදා මේ වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට කාලගුණය යහපත් මට්ටමක තියේවි කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා දිගටම සම්මන්ත්‍රණ මාලාව පවත්වාගෙන යන අද දිනේ මෙතරම් කාලගුණ තත්ත්වය යහපත් වෙලත් ළමයි 400කට ආසන්න ප්‍රමාණයක්
දැවැන්ත ප්‍රමාණයක් සම්බන්ධ වුණා. ඉතින් සම්බන්ධ වෙන්න බැරි උන ළමයි වෙනුවෙන් අපි මේ වීඩියෝ එක අන්තර්ජාලයට මුදා හරිනවා. YouTube එකෙන් බලන්න පුළුවන්. ඒක නිසා තමයි අපේ පන්තියේ තියෙන විශේෂත්වය ඒකයි. ලයිව් බලන්න බැරි වෙන ළමයින්ට අපේ අවස්ථාව අනිවාර්යෙන් සලසලා දෙනවා. මේ සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රධාන අරමුණ ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ ප්‍රශ්නට යන්න කලින් අපි සිංහල සම්මන්ත්‍රණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. පුතාලා දන්නවා මේ සිංහල කියන විෂය බොහොම රසබර විදියට උගන්වන්න සෑම ගුරුවරයෙකුටම හැකියාවක් නැහැ. ඉතින් පුතාලට පේනවා ඇති මේ දාලා තියෙන්නේ අපේ සිංහල සම්මන්ත්‍රණයේ ඉදිරියේදී පැවැත්වෙන ගිහාන් කෝදාගොඩ සර්ගේ සිංහල සම්මන්ත්‍රණය පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙන. ඉතින් මේකේ තියෙනවා සර්ගේ වෙලාවන් සහ අපිට මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන දිනය සර් දැනුම් දෙන්න කියලා කිව්වා. 23 වෙනිදා සවස 4ට නේද? 23 වෙනිදා ජූලි 23 ඔන්න බලා ගන්න. මම මේක බෝඩ් එකේ ලියන්නම්. ජූලි 23 වනදා සවස 4ට පැවැත්වෙනවා සිංහල සම්මන්ත්‍රණය. ඉතින් මේකට එකතු වෙන්න මම වගේම දක්ෂ සර් කෙනෙක් ආයි මම හඳුන්වලා දෙන්නේ දක්ෂයෝ සිංහල රස විදියට ඉගෙන ගන්න. පුතාලා මේ සම්මන්ත්‍රණයට නොමිලේ එකතු වෙන්න. නොමිලේ වෙන සිංහල පන්ති ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට එකතු වෙන්න කියන පණිවිඩය දෙනවා. එතකොට සර්ගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක පුතාලට මම මගේ ගෲප් වලට දානවා. පුතාලා සර්ගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ධ වෙන්න. නේ? හරිද? කවුරු හරි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න පුතේ. මම රෙකමන්ඩ් කරන්නේ. පුතාලා මගේ ළමයි. ඒ නිසා මම ගැන විශ්වාසය තියලා අනිවාර්යෙන් මේ සම්මන්ත්‍රණයට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම මම කරනවා. ඔබට හරියට සිංහල ඉගෙන ගන්න තමයි මම මේ පාර කියන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ජනාවාස ව්‍යාප්තියට බලපෑ ඊට අමතරව මම පෙන්නන්නම් අර මේ මැටියොර සුසාන කිහිපයක් අපි මේ වීඩියෝ එකට යන්. මැටියොර සුසාන හා සම්බන්ධ වීඩියෝ එක. ඒකේ අපි පුතාලට පෙන්නන්නම් මැදින් පෙන්නන්නම්. පුතා ඔක දාන්න. මැටියොර සුසාන හා සම්බන්ධ වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක යන අතරේ සාකච්ඡා කිරීම කරන්නම්. පුතාලට මේ ඔන්න වැටෙනවා දැන්. මම මේක යවයව පෙන්නන්නම්. අභිචාර විදි අනු මරණයේදී කරපු සිරිත් විරිත් කියලා පුතාලට පෙන්නන්නේ. දැන් මේක හා සම්බන්ධ දේවල් කිහිපයක් තමයි යන්නේ. බලා ගන්න මේ තියෙන්නේ මැටියොර සුසානයක්. මිනිස් භස්මාවශේෂ තැන්පත් කරගෙන මෙන්න මේ චිත්‍රයක් තියෙන්නේ. දැන් මේ චිත්‍රෙත් එක්ක අපි පුතාලට පෙන්නන්නම්. ඔය බලන්න. ඔය පෙන්නන්නේ හා සම්බන්ධ අභිචාර විදි මේ ඒ චිත්‍රෙ තිබිච්ච මැටියොර සුසාන මේ තියෙන්නේ. අපි කිව්ව හල්දුම් මුල්ල බෙරගල කියන සුසාන භූමිය ආශ්‍රිතව මේ සුසාන භූමි හොයාගත්තා. මිනිස් භස්මාවශේෂ සහිත මැටි වලන් මේවයි තැන්පත් කරලා තිබුණා. ඉතින් ඒ සොයාගනිපු සුසාන භූමි වල දර්ශන තමයි ඔබ මේ දකින්නේ. අපි කතා කරේ අන්නේ කියන කාරණා පිළිබඳව. මේ ස්ථාන වලින් ඒ ආදී වශයෙන් සුසාන භූමි හමු වූ ආකාරයක් අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ටික තමයි මට පෙන්වන්න අවශ්‍යතාවය තිබුණේ. ඉතින් ඔන්න ඔය කියන කාරණාත් පොඩ්ඩක් මතක තියා ගන්න. හරිනේ. එතකොට අපි ඊළඟට යන් මේ නැවතත් අපේ පාඩමට සම්බන්ධ වෙමු. ඊළඟ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නයට අපි යනවා. 7 වෙනි ප්‍රශ්නය. 7 ප්‍රශ්නය. ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක 4ක් තිබුණා. දැන් පුතාලා දන්නවා. එකක් තමයි වාර්ෂික වර්ෂාපතන අගය. වාර්ෂික වර්ෂාපතන අගය එකක්. ඊළඟට පසේ ස්වභාවය. ගොඩක් වෙලාවට පස සාරවත් නම් එක වැලියු ඇඩඩ් එකක්. අපි ජීවත් වෙන ප්‍රදේශයේ පස සාරවත් විදියට තිබීම ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව භූ විෂමතාවය සහ අවසාන වශයෙන් ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය. ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය. ඔන්න ඔය කියපු කාරණා තමයි මේකට උත්තරේ විදියට අපිට පෙන්වා දීමේ හැකියාව තියෙන බොහොම සරල ප්‍රශ්නයක්.
ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක 4ක් දක්වන්න කියලා තියෙන්නේ. ඔන්න උත්තරය. වාර්ෂික වර්ෂාපතන අගය, පසේ ස්වභාවය, පස සාරවත්ද නැද්ද කියන කාරණාව, භූෂමතාවේ, ජීවත් වෙන ප්‍රදේශවල කඳුකර ප්‍රදේශද ඒ කට්ටියට ආරක්ෂාව සපයනවද, ඊට අමතරව නායයාම් සහිත ප්‍රදේශද, ඔන්න ඔය කියන කාරණා පිළිබඳව තමයි පැහැදිලි කිරීම වෙන්නේ. ඊට අමතරව ස්වාභාවික සම්පත්වල ව්‍යාප්තිය කියලා කියන්නේ අපි හිතමු දැන් ගල් මෙවලම් පහසුවෙන් සාදා ගන්න අවශ්‍ය කරන ප්‍රදේශ, ජලයේ තියෙන ප්‍රදේශ, ඔන්න ඔය කියන කාරණා පිළිබඳව. හරි. දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. ආයන්න. 7 ආයන්න. බ්‍රාහ්මීය සෙල්ලිපිවල ඔන්න අලුත් වචනයක් තියෙනවා. සමහර වෙලාවට පුතාලා ඉගෙන ගත්තට මේක අහලා නැති වෙන්න පුළුවන්. බ්‍රාහ්මීය සෙල්ලිපිවල ආවරණ කියලාත් තියෙනවා සමහර තැන්වල. මේ වචනය මොකද්ද? මේකේ තේරුම මොකද්ද කියලා අහන්නේ. පොතේ මේ ආවරණ කියලා කියන්නේ අමුණ කියන අදහස. ඔන්න ලියා ගන්න. අමුණ. ආවරණ කියන එකේ හඳුන්වලා තියෙන අමුණ යන පදය. දැන් අපිට මේ මෙතෙන්දී ලියන්න පුළුවන් මේ මූලාශ්‍රිත තියා ගන්න ඕන. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද සහ ගල්ලෙන විහාරයේ, ගණේකන්ද සහ ගල්ලෙන විහාරයේ ගල් ගුහා දෙකක බ්‍රාහ්මී අක්ෂර වලින් මෙය ලියා ඇත. ඔන්න ඔහොමත් ලියා ගන්න. මූලාශ්‍රය සෑම විටම මතක තියාගන්න. මේක විභාගයට આવොත් ආවරණ අපි දන්නේ අමුණ කියලා આવොත් දන්නවා. ඔන්න මූලාශ්‍රය. හරියට ලියා ගන්න. මම අයින් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද සහ ගල්ලෙන විහාරයේ ගල් ගුහා දෙකක බ්‍රාහ්මී අක්ෂර වලින් මේ ලියා ඇත. ඒක තමයි 7 වෙනි ප්‍රශ්නේ ආයන්නට උත්තරේ. ඊළඟ අපි අවසාන කොටස් වලට යන්නේ. ලියා ගන්න. ආවරණ කියලා කියන්නේ අමුණ කියන එක. ඒකේ අදාළ මූලාශ්‍රය තමයි අපි මේ පැහැදිලි කරගෙන යන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගණේකන්ද සහ ගල්ලෙන විහාරයේ ගල් ගුහා දෙකක බ්‍රාහ්මී අක්ෂර වලින් මේ ලියා ඇත. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. 7 ආයන්න පාත සඳහන් ගම්වල අදහස දක්වන්න කියලා තියෙනවා. මුලින්ම තියෙනවා මණිකාරගාම. පුතාලා දන්නවා මණිකාරගාම කියලා කියන්නේ මණික් ගැරූ හෝ කැපූ අය විසූ ගම්. මණික් ගැරූ හෝ කැපූ අය විසූ ගම්. උත්තර ලියා ගන්න. මණික් ගැරූ හෝ කැපූ අය විසූ ගම් තමයි මණිකාරගාම. ඊළඟට තියෙනවා කසීකාරගාම. කසීකාරගාම කියලා කියන්නේ ගොවියන් විසූ ගම්. කසීකාරගාම කියලා කියන්නේ ගොවියන් විසූ ගම්. ඊළඟට තියෙනවා ගෝපාලගාම. ගෝපාලගාම කියන්නේ ගොපලු ගම්. ගොපල්ලන් සිටි ගම්. ගොපල්ලන් සිටි ගම්. ඊළඟට තියෙනවා පට්ටානගාම. පට්ටානගාම කියලා කියන්නේ වරාය ආශ්‍රිත ගම්. පටුන් ගම් කියලා කියන්නේ පට්ටානගාම. පුතාලා අහලා තිනේ පටුන් ගම්. ඒ කියන්නේ වරාය ආශ්‍රිත ගම්. වරාය ආශ්‍රිත ගම්. පටුන් ගම්. අවසාන වශයෙන් තියෙනවා එකේ කුම්භකාරගාම. වලන් සාදන්නන් විසූ ගම්. වලන් සාදන්නන් විසූ ගම්.
එතකොට මේ ප්‍රශ්නෙත් අපි සම්පූර්ණ කරලා තියෙනවා. හරි. මැසේජස් එනවා ඒක අපි මේ බලාගෙන යන්නේ. ඊට තවත් පණිවිඩයක් ලැබිලා තියෙනවා මොකද්ද දන්නේ. හරි. අපි ඒක පස්සේ බලමු. දැන් මෙතන අපි ඊළඟට කතා කරන ප්‍රශ්නේ තමයි පාත සඳහන් පදවල අර්ථයන් දක්වන්න කියලා තියෙනවා. පාත සඳහන් පදවල අර්ථයන් දක්වන්න කියලා තියෙනවා. අපි බලමු මුලින්ම තියෙන්නේ මේ මම දෙන දේවල් හොඳට පැහැදිලිව සටහන් කරගන්න කියන එක මේ ඉල්ලීම කරන්නේ. මෙතන තියෙනවා මේ පුර. අපි සම්මන්ත්‍රණයේදී බලාපොරොත්තු වෙන්නේ පුතාලගේ දැනුම ඉහළටම ගෙන යන්න. ඒ නිසා මේවා හරියට ලියා ගන්න අපි බෝඩ් එකෙත් ලියන්නේ ඒකයි. 7 ඈයන් අපි කතා කරන්නේ. 7 වෙනි ප්‍රශ්නේ ඈ යන්න කතා කරන්නේ. පුර කියලා කියන්නේ පුතේ විශාල නාගරික ජනාවාසවලට. විශාල නාගරික ජනාවාස අපි හඳුන්වනෝ පුර කියලා. විශාල නාගරික ජනාවාස. ඊළඟට තියෙනවා පුතේ පුර කමත. දැන් පුතාලට හිතෙන්න පුළුවන් පුර කියන්නේ නගරය. කමත කියන්නේ වෙල්යාය. නගරයේ තියෙන වෙල්යායක්ද නෑ. එහෙම එකක් නෙවෙයි. නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පිය ගැන මේ කියන්නේ. නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියා. නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියා තමයි මේ අපි කතා කරන්නේ පුරකමත කියලා. ඊළඟට තියෙනවා නකර. මේක බොහොම සරල පදයක් තියෙන. නකර කියලා හැඳුන්වලා තියෙන පුතේ නගර ගැන. සෙල්ලිපි වල නකර කියලා කියන්නේ නගර. ඊට අමතරව වචනයක් තියෙනවා නුරුපුර. මොකද්ද මේ නුරුපුර කියන්නේ? දැන් පළවන විජේබාහු රජතුමා අනුරාධපුරය හඳුන්වලා තියෙන්නේ. නුරුපුර කියන්නේ අනුරාධපුරය. ඕනනම් පුතාලට පුළුවන් යටින් ලියා ගන්න. පළවන විජේබාහු රජතුමාගේ පනාකඩුව තම සන්නසේ. පළවන විජේබාහු රජුගේ පනාකඩුව තඹ සන්නසේ. පළවන විජේබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නසේ තමයි මෙන්න මේ නුරුපුර කියන වචනේ තිබුණේ. දැන් මේ උත්තර ටික ලියා ගන්න බලන්න. පහත සඳහන් පදවල අර්ථයන් දක්වන්න කියන එකේ පුර කියන්නේ විශාල නාගරික ජනාවාස. පුර කමත කියලා කියන්නේ නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියා. නකර කියලා කියන්නේ නගර සහ නුරුපුර කියලා කියන්නේ අනුරාධපුරය හඳුන්වපු නම. විශේෂයෙන්ම පළවන විජේබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නසේ අනුරාධපුරය හඳුන්වන්න භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ වචනේ නුරුපුර. හරිනේ පැහැදිලි. අපිට තවත් පොඩි ප්‍රශ්න 4ක් වගේ තියෙනවා. අපි මේ ටික සාකච්ඡා කරනවා. කොටස් 4ක් වගේ තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නේ. මෙතනින් අපේ සම්මන්ත්‍රණය අවසන් වෙනවා. මේ දවස් 2ක් මුළුල්ලේ අපි ඉතා සාර්ථක ලෙස පවත්වපු සම්මන්ත්‍රණය අපි ඊළඟ සම්මන්ත්‍රණයේදී අලුත් නිබන්ධන සෙට් එකක් පුතාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. බහුවර්ණ සිතියම් පින්තූර සහ පුතාලගේ පාඩම් වලට අදාළ 3 වෙනි පාඩමට අදාළ වෙනමම ප්‍රශ්න පත්‍රයක් විදියට මම කොටස් 4ක් ඔස්සේ තමයි පුතාලට මේ සම්මන්ත්‍රණය වෙනස් මුහුණුවරකින් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. නොමිලේ අපි පවත්වන සම්මන්ත්‍රණය ඊළඟ එක බලාපොරොත්තු වෙමින් සිටින ඔබ සියලු දෙනා අපි බලමු අවසාන ප්‍රශ්නේ. 8 අයන්න. 8 වෙනි ප්‍රශ්නේ අයන්න. අහලා තියෙනවා මැටිඔරු සුසාන. මැටිඔරු සුසාන යනු මොනවාද? මැටිඔරු සුසාන කියලා කියන්නේ මම පුතාලට දැන් මොහොතකට කලින් වීඩියෝ එකක් පෙන්නුවා. මේ වීඩියෝ එකේ පුතාලට මතක ඇති මෙන්න මේ වගේ එකක් තිබුණා. මේ මැටිඔරු සුසාන මේ පොළව යට දෙන්නේ. දැන් මේවයි මේ වගේ මිනි ඔලුත් තිබුණයි කියලා කිව්වා. දැන් මේ මිනි ඔලු නෙමෙයි මේ වගේ මුට්ටි. මට මේ මිනි ඔලුව ගැන කියවෙනවා මේක තියෙන නිසා. ඒක මම හිතන්නේ පැත්තකින් මන් තියන්න. ඒක නිසා තමයි මිනි ඔලුව කියලා කියුවේ. මේ මිනිස් භස්මාවශේෂ සහිත මැටි වලං මේ සුසාන ගර්භ තුල තිබිලා හමු වෙලා තියෙනවා. දැන් මේකේ කළා තියෙන්නේ පුතේ
මිනිස්සෙක් මරුණෙන් පස්සේ ඇටසැකිල්ල මේක ඇතුලේ ආදාහනය කරපු එකනේ. ඊට පස්සේ අලු ටික ගෙනල්ලා මෙන්න මේ කියන මැටි වාජනය ඇතුලේ තැම්පත් කරා. මේක අදත් කරනවනේ. අපි ආදාහනාගාරයෙන් අපිට ගේන අලු ටික අපි කරන්නේ මොකද්ද? සොහනක් හදලා තැම්පත් කරනවා. නැත්තම් සොහනක් හදන්න නැතුව පොළවේ වල දානවා. මේ ක්‍රම අද තිබුණා. ඉස්සර ක්‍රම අද අපි ක්‍රියාත්මක කරනවා වෙන ක්‍රමවලට. දැන් මේව පොළව යට තියෙන නිසා මේ පොළව යට තියෙන සුසාන වලට අවශ්‍ය කරන වාතයේ ඔක්සිජන් ලබා ගන්න මැටි නලයකින්. මැටි නලයක් තමයි මේකට භාවිතා කරන්නේ. හරිනේ? හරි. අපි ඔන්න අදාළ ප්‍රශ්නෙට උත්තර ලියමු. මෙහෙම ලියා ගන්න. මැටිවරු සුසාන යනු පූර්ව ඓතිහාසික යුගයේ පැවති මැටිවරු සුසාන යනු පූර්ව ඓතිහාසික යුගයේ පැවති අභිචාර විදියකි. පූර්ව ඓතිහාසික යුගයේ පැවති අභිචාර විදියකි. මෙම මැටිවරු සුසාන යොදාගත්තේ මිනිස් ඇටසැකිලි ආදාහනය කිරීම සඳහාය. මෙම මැටිවරු සුසාන යොදාගත්තේ මිනිස් ඇටසැකිලි ආදාහනය කිරීම සඳහාය. මිනිස් ඇටසැකිලි ආදාහනය කිරීම සඳහාය. ඉන්පසු භස්මාවශේෂ ඒ කියන්නේ මිනී අලු මැටි භාජන තුල මැටි භාජනවල දමා භස්මාවශේෂ මැටි භාජනවල දමා මැටිවරු සුසාන තුල තැන්පත් කර ඇත. මැටිවරු සුසාන තුල තැන්පත් කර ඇත. මැටිවරු සුසාන තුල තැන්පත් කර ඇත. මෙම මැටිවරු සුසාන තුලට වායුව ලබා ගැනීම සඳහා මැටිවරු සුසාන තුලට වායුව ලබා ගැනීම සඳහා මැටි නලයක් භාවිතා කර ඇත. හරි. අවසාන ප්‍රශ්න 3. මැටිවරු සුසාන ප්‍රශ්නේ පුතාලට දැන් අපි විසඳුවා. පුතාලට ඒක අනිවාර්යෙන් මතකයේ තිබිය යුතුයි. 8 ප්‍රශ්නයත් එක්ක මම ලියනෝ නම්බර් එකක්. මේක තමයි WhatsApp නම්බර් එක. එතකොට පුතාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන මෙන්න මේ WhatsApp නම්බර් එක අරහා. මේක WhatsApp only. WhatsApp වලින් විතරයි පුතාලට මගෙන් reply ලැබෙන්නේ. ඉතින් මේ සම්මන්ත්‍රණය සාර්ථක කරගන්න පුතාලට පුළුවන් පුතාලගේ යාළුවන් සම්බන්ධ කරන්න මෙන්න මේ නම්බර් එක හරහා. අපේ සාමාන්‍ය පන්ති අපි දැන් සම්මන්ත්‍රණය අපි සම්පූර්ණයෙන් නොමිලේ සාමාන්‍ය පන්ති පවත්වන දිනයන් පිළිබඳව දැනගන්න ඔබට පුළුවන්. අවශ්‍ය නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ පන්තියට සාමාන්‍ය පන්තියට සතියට දවස් 2ක් අපි පන්ති පවත්වනවා. ඒ පිළිබඳ විස්තර ඔබට මේ WhatsApp නම්බර් එක හරහා ඒ වගේම අපේ YouTube channel ඒ හරහා දැනගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නට යමු. ආයන්න. 8 ආයන්න. මුල් ඓතිහාසික යුගයට අයත් වන කාල සීමාව අහලා තියෙනවා. මුල් ඓතිහාසික යුගයට අයත් වන කාල සීමාව. දැන් මෙතෙන්දී
මේ කාල සීමාව හරියට මතක තියාගන්න. ක්‍රිස්තු පූර්ව 450 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර කාලයේ ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පසු කාලයේ ක්‍රිස්තු වර්ෂ. එතකොට හිතලා බලන්න කොතරම් පැරණි අතීතයක් ඉතිහාසයක් අපිට තියෙද. අපි කියන්නේ විජය කුමාරයාගේ සිට පැවතෙනවා. අපිට අවුරුදු 2500කට වඩා අකණ්ඩ ඉතිහාසයක් තියෙනවා. අපි කියන්නේ ලිඛිත ඉතිහාසයක් කියලානේ. ඒක ඇත්ත. නමුත් අපි කතා කරන්නේ ඊට එහා අලිඛිත ඉතිහාසය ගැන. අවුරුදු 25000 සිට 1,25,000 දක්වා කාලයක් ගැන කතා කරන්නේ. එතකොට අපිට ලිඛිත ඉතිහාසයක් නැහැ ඒ කාල පරිච්ඡේදයේ. අතීත කාලයටත් පෙර අවධිය ගැන. ඊළඟ ප්‍රශ්නේ ඇයන්න. පහත සඳහන් ග්‍රාමවල ප්‍රමාණයන් දක්වන්න කියලා තියෙනවා. ඒ වලින් තියෙනවා කුඩා ගමක්. දැන් මේ කුඩා ගමක් සාමාන්‍යයෙන් පුතේ හෙක්ටයාර 0.15ක ප්‍රමාණයකින් යුක්තයි. කුඩා ගමක් හෙක්ටයාර 0.15ක ප්‍රමාණයකින් යුක්තයි. ඊට අමතරව මේ තියෙන කුඩා ගමක්. ඊළඟට පුතේ මධ්‍ය ගමක්. මධ්‍ය ගමක් හෙක්ටයාර 2ක වගේ ප්‍රමාණයකින් යුක්තයි. විශාල ගමක් ගත්තොත් හෙක්ටයාර 2ට වැඩි. එතකොට කුඩා ගමක් හෙක්ටයාර 0.15යි, මධ්‍ය ගමක් හෙක්ටයාර 2යි, විශාල ගමක් හෙක්ටයාර 2ට වඩා වැඩි. ඕක තමයි ඇයන්නට අදාළ උත්තරේ. අවසාන ප්‍රශ්නයට අපි යනවා. සම්මන්ත්‍රණයේ අවසාන සාර්ථක දෙවන දිනේ අවසාන ප්‍රශ්නය වරිච්චි නිවාසයක් කියලා කියන්නේ මොකක්ද? දැන් මේකත් අපි කතා කරානේ. උඩරංචාවඩම කියන ස්ථානයේ වරිච්චි නිවාසයක් තිබුණා. දැන් මෙතන වරිච්චි නිවාසය. මේක නම් මං හිතන්නේ පුතාලාට අහලා එපා වෙලා ඇති. වරිච්චි නිවාසයක් කියලා කියන්නේ බිත්ති වරිච්චි මැටියෙන් සකස් කරන ලද ලියන්නේ පහ ගන්න. වහල ඉලුක් හෝ පං සෙවිලි කරපු නිවාස අපි හඳුන්වනවා වරිච්චි නිවාස කියලා. උඩරංචාමඩම නිවාසික ස්ථානයෙන් වරිච්චි නිවාසයක අවශේෂ හොයාගත්තා. තිස්ස මහරාමේ ප්‍රදේශ කිහිපයකිනුත් හොයාගෙන තියෙනවා. අපි ලියමු. වරිච්චි මැටියෙන් බිත්ති සකස් කරන ලද වරිච්චි මැටියෙන් බිත්ති සකස් කරන ලද වරිච්චි මැටියෙන් බිත්ති සකස් කරන ලද ඉලුක් හෝ පං සෙවිලි කරන ලද සමහරවිට පොල්ලතු ආදියත් භාවිතා කරලා තියෙනවා. ඉලුක් හෝ පං සෙවිලි කරන ලද නිවාස වරිච්චි නිවාස ලෙස හැඳින්වේ. වරිච්චි නිවාස ලෙස හැඳින්වේ. හරි. දැන් ඔය ටික තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ. එතකොට පුතාලට පුළුවන් මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න අපේ YouTube channel එකත් එක්ක History with Tejan කියන YouTube channel එක පුතාලා search කරන්න YouTube වල History with Tejan. ගොඩක් අය කරන්නේ පාඩම බලනවා මේක subscribe කරන්නේ නැහැ. ඒ අපිට උදව් කරන පුතාලගේ මේක අධ්‍යාපන නාලිකාවක්. මේ අධ්‍යාපන නාලිකාව දියුණු කරන්න පුතාලගේ උදව් අවශ්‍යයි. ඉතින් මෙන්න මේ History with Tejan කියන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ යුතුයකම කියන YouTube channel එක. ඒකත් subscribe කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. යුතුයකම මේ දෙක අධ්‍යාපනික වැඩසටහන මගේ ගොඩක් program මේ දෙකේ යනවා. ඉතින් පුතාලා ඒක දන්නවා අතීතයේ සිට. ඒ නිසා මේ දෙකම subscribe කරයි කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඉල්ලීමත් අපි කරනවා. ඊට අමතරව අපේ පාඩම් එක්ක අපේ සම්මන්ත්‍රණ එක්ක දිගටම රැඳී සිටින්න. මේ කියන WhatsApp නම්බර් එකත් එක්ක සම්බන්ධ වෙන්න. පුතාලට දාන මැසේජස් නිතරම බලන්න. පන්ති යන අතරේ සමහර අය නිින්දෙන් අවදි වෙච්ච වගේ අපි කතා කරනවා. ඒ වගේ අර නවලෝක හොස්පිටල් ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඉතින් එහෙම ළමයිතුත් අපිට හමු වුණා. ගොඩක් සන්තෝසයි. ජපානය ගැන දන්නේ නැති ළමයි හිටියේ. ඒක ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා. මම ඒකයි කිව්වේ ඒ සමහර ළමයි අර සිතියම් පොත් කරේ තියාගෙන සමහරවිට සිතියම් පොත් වලට යට වෙලා මැරෙනවමු. නේ? එහෙම ළමයි.
මම දැකලා තියෙනවා මම එක දවසක් ඉමුදුව කඩේකට යද්දි කියනකොට hina යනවා. එකෙක් එනවා මේ උඹට මේකට හොඳ නම් තියෙන පුත්තලම්බූරු කියලා කියන්නේ අපිනේ. එකෙක් එනවා සිතියම් පොත් 10ක් විතර අරන්. මං අහුව පුතේ මොකද්ද මේ? මූට ඉතිහාසයේ මිස් දීලා තියෙන පුතේ මේ වෙන ලිස්ට් එකක් 50ක් විතර. මේ ලෝකෙ ඉතින් මේ යකා මේක හොයලා ජපානේ දන්නෙත් නෑ, ලංකාව දන්නෙත් නෑ, හිස්පැනියෝලාව දන්නෙත් නෑ, කුණාටු තුඩු දන්නෙත් නෑ. අර ෆර්ඩිනන්ඩ් මැගලන් ලෝකෙ වටේ ගියා වගේ මූත් හදන ලෝකෙ වටේ. ෆර්ඩිනන්ඩ් මැගලන් නම් ලෝකෙ වටේ ගියානේ. මූ ලෝකෙ වටේ යන්න ගිහිල්ලා අතරමං වෙනවා. ඉතින් අර පොත් ගොඩට යට වෙලා මැරෙනවා. අන්න ඒ නිසා මම්මුලා වෙන්න එපා. අපි දෙන වැඩ ටික හරියට කරමු. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න මේ සම්මන්ත්‍රණ මාලාවත් එක්ක එකතු වෙලා ඔබේ දැනුම වැඩි කරගන්න. එතකොට සති දෙකක් ඇවෑමෙන් පවත්වන සම්මන්ත්‍රණය නිබන්ධන කිහිපයකින් සමන්විතයි. එක සම්මන්ත්‍රණයට එක නිබන්ධන සෙට් එකයි. එතකොට දැන් මේ සම්මන්ත්‍රණයේදී අපි දවස් දෙකට එක නිබන්ධනයක් කරේ. නමුත් ඊළඟට පැවැත්වෙන සම්මන්ත්‍රණවලදී එක නිබන්ධනය ලැබෙන්නේ. ඒක අපි ඉවර කරනවා එදාට. ඊට අමතරව අපි මේ සම්මන්ත්‍රණ මාලාව දිගටම නොකඩවා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පන්ති පැවැත්වුවත් මේ වෙලාව රාත්‍රී 8:30 10:30 කියන වෙලාව පුතාලා වෙන් කරගන්න. පුතාලගේ අධ්‍යාපන මට්ටම උසස් කරගන්න. එහෙනම් ඔබ සියලු දෙනාට සාර්ථක සම්මන්ත්‍රණයකට සම්බන්ධ වීම පිළිබඳව අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දිනේ අයහපත්. නමුත් ළමයි 400කට ආසන්න ප්‍රමාණයක් අද සම්බන්ධ වුණා. ඉතින් ඒක අපිට වටිනවා. ඔබ සියලු දෙනාට නැවත වතාවක් ස්තුතිය පළ කරමින් සුබ සන්ධ්‍යාවක් අපි ප්‍රාර්ථනා කරනවා. එන්න සියලු දෙනාටම ආයුබෝවන්.